අයිබෝවන් අපි අද වීඩියෝ එක කතා කරනවා සාමාන්‍ය පෙළ පේපරයේ විශේෂ يعني අනිවාර්ය පාඩමක අනිවාර්ය ප්‍රශ්නයකට අදාළ පාඩමක කොටසක්. කොට ළමයි කොට දෙනෙක් කියලා තිබ්බා මේ පාඩම කරලා දෙන්න පුළුවන් නම් කියලා يعني ලේසි පාඩමක් කියලා තිබ්බා. ඉතින් මම කල්පනා කරා මේ පාඩම වීඩියෝ දෙකකින් නිවැරදිව කියන්නේ මේ පාඩම තියෙන්නේ තියරි වලට වඩා ගණන් හදන්න තමයි ගණිතේ ඉගෙන ගන්න අනිවාර්යෙන් ගණන් හදන්න ඕන. තියරි ඉගෙන ගන්නවද? ඒක නිසා මම මේ පාඩමේ තියරි ටික කැටියෙන් කරලා මම දෙන ටියුටෝරියල් එකක් කියන්නේ අවබෝධයෙන් තියරි ටික කවර් කරලා දීලා ටියුටෝරියල් එකේ තියෙන ගණන් ටික වලට හැදීම තමයි මෙතන තියෙන එකම අරමුණ. හරි. මම කියනවා ශ්‍රේණි ගැන ඉස්සෙල්ලා ශ්‍රේණි කොහොමද එන්නේ? ශ්‍රේණි කියන පාඩම අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ පේපරේ තියෙන ගණන් රචනා ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම වගේ. ඊළඟට ගැටලුවක් නෙමෙයි ඒක ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ කියන්නේ පළවෙනි පත්‍රයේ ඒ කොටසේ අනිවාර්යෙන් ගණන් තුනකින් එහා තියෙනවා පේපර් එකේ. ඊළඟට B කොටසේ ගොඩක් අවුරුදු වල B කොටසේ කියන්නේ ස්ට්‍රක්චර් එකේ ඇවිල්ලා තියෙනවා අනිවාර්යෙන්. يعني ගොඩක් අවුරුදු ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්ද ඊළඟ අවුරුද්ද කියන්න බෑ. ඒක නිසා මේ පාඩම අනිවාර්යයෙන්ම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කෙටි පාඩමක්. මේක ඉගෙන ගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ පේපරේ රචනා ප්‍රශ්න මේක හරියට ගණන් ටික හදලා කරගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රයේ කාරණා ඉතිරියට පුළුවන්. මම පටන් ගන්නම් ශ්‍රේණි කියන කොටස. ශ්‍රේණි කියන කොටසේ අනිවාර්ය කියන්නේ ප්‍රධාන ආකාර දෙකයි. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. ඊළඟට මම මේක පටන් ගන්න කලින් කියන්න කවුරු හරි කෙනෙක් මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ඇතිනේ බලාපොරොත්තුවක් ඇති මැත්ස් වලින් එලෙවල් කරන්න. මේ පාඩම කියන්නේ අනිවාර්ය පාඩම කොටස. ඒ කියන්නේ ශ්‍රේණි කියලා ඒ ලෙවල් වල අනිවාර්ය පාඩමක් තියෙනවා. ඒ පාඩමට යන්න මේ තියරි ටික වල අවබෝධ කරගන්න ඉන්නවා. මේ ගණන හදන්න පුළුවන් වෙලාවන ඒ ගණනට යන්න. මොකද මේකේ තියෙන මේකෙන් තමයි ඒ ලෙවල් ශ්‍රේණි පාඩම පටන් ගන්න. ඊළඟට මම පළවෙනි වීඩියෝ එක කරන්නේ මේ සමාන්තර ශ්‍රේණි ගැන. හරි. සමාන්තර ශ්‍රේණි වලට යන්න කලින් මම පටන් ගන්නම්. ඔයාලා 9 වසරේදී 8 වසරේදී ඉගෙන ගත්තා. ඒ කියන්නේ පොඩි කාලේ රටා ගන්න ඉගෙන ගත්තා. සංඛ්‍යා රටා කියලා කොටසක් ඉගෙන ගත්තා. ඒක තමයි ශ්‍රේණි වල ආරම්භය. එයා ශ්‍රේණි කියලා ඉගෙන ගන්නකොට මෙතන කියන්නේ මේ ශ්‍රේණි වල ආරම්භය. එතකොට සංඛ්‍යා රටාවක් කියලා කිව්වේ මොනවද? සංඛ්‍යා රටාව අර්ථ දැක්වීම විභාගෙදී අහන්නේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ ශ්‍රේණි කියලා ගන්නවා. සංඛ්‍යා රටාවක් කියන්නේ සංඛ්‍යා රටාවක් කියන්නේ කොහේ හරි තියනවා කිව්වෙ නෙමෙයි සංඛ්‍යා ටික. ඔන්නම සංඛ්‍යා ටිකක් තියෙනවා කොහේ හරි දැනගන්න. මෙන්න මේ සංඛ්‍යා ටික යම් පිළිවෙලකට මෙන්න මේ සංඛ්‍යා ටික යම් පිළිවෙලකට අපි ලියන මෙන්න මේ විදිහට. ඔය විදිහට ලියන්න පුළුවන්නේ 10 ඉඳන් 24 වෙනකම් ඔය විදිහට 10 12 14 16 18 20 පිළිවෙලක් තියෙනවා මේ සංඛ්‍යා සමූහයේ. මොන පිළිවෙලකට පිළිගුවා. මොකද පිළිවෙල මේ දෙකෙන් දෙක වැඩි වෙනවා පිළිවෙල. ඕක තේරෙනවනේ. එතකොට අපි කියනවා සංඛ්‍යා රටාවක් කියලා. සංඛ්‍යා රටාවක් එතකොට කොහෙද තියෙන සංඛ්‍යා ටික යම් කිසි පිළිවෙලකට සකස් කරාම අපි කියන එක සංඛ්‍යා රටාවක් කියලා. හරිනේ? එතකොට අපි මේ සංඛ්‍යා සමූහය මෙන්න මේ සංඛ්‍යා රටාව ලයිස්තුගත කිරීමක් මතකයි කුලවල කිව්වා. ලයිස්තුගත කිරීමක් කිව්වේ ක්‍රමාදාල අවයව දියන. දැන් මෙන්න මේ තියෙන සංඛ්‍යා සමූහය අපි ලයිස්තුවක් විදිහට ලියමු. එතකොට පොඩක් ඉන්න මෙන්න මේක අපි කිව්වා සංඛ්‍යා රටාවක් කියලා. නෝට් කරගන්න කට්ටිය නෝට් කරගන්න අනිවාර්යෙන්ම. ඊළඟට මේක අපි අවයව ලයිස්ට් මේ තියෙන අවයව ටික ඒ කියන්නේ සංඛ්‍යා ටික අපි ලයිස්තුවක් විදිහට ලියනවා. ලයිස්තුවක් විදිහට ලියනකොට ක්‍රමාදාල ලියන තමයි ලයිස්තුවක් කියලා අපි කිව්වේ.
අපි ඔන්න සංඛ්‍යා ටික කමා දාලා ලයිස්තුවක් ලියමු. එතකොට මෙන්න මේ ලයිස්තුව මෙන්න මේක හඳුන්වන්න පුළුවන් සංඛ්‍යා රටාවක අවයව ටික අපි ලයිස්තුවක් විදිහට සකස් කරලා පස්සේ අපි මේක හඳුන්වනවා සංඛ්‍යා මොකක්ද? අනුක්‍රමයක් කියලා. හරිනේ? දැන් සංඛ්‍යා රටාවක් හොයන්නේ සංඛ්‍යා ටිකක් මොන හරි අනුපිළිවෙලකට සකස් කරා. ඒක තමයි අපි සංඛ්‍යා රටාවක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ සංඛ්‍යා අනුක්‍රමයක් කිව්වේ අර සංඛ්‍යා රටාවේ තියෙන සංඛ්‍යා සමූහය. ඒ කියන්නේ පිළිවෙලට සකස් කරන සංඛ්‍යා සමූහය ලයිස්තුවක් විදිහට ලයිස්තුගත කිරීමක් විදිහට ලියුවොත් අපි ඒක හඳුන්වනවා අනුක්‍රමයක් කියලා. හරි? දැන් නෝට් එක ගන්න කට්ටිය ලියා ගන්න සංඛ්‍යා රටාවක් කිව්වේ යම්කිසි සංඛ්‍යා සමූහයක් යම්කිසි අනුපිළිවෙලකට සංඛ්‍යා සමූහයක් යම්කිසි අනුපිළිවෙලකට සකස් කළ විට එය සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වනවා. ඊළඟට සංඛ්‍යා අනුක්‍රමයක් කිව්වේ සංඛ්‍යා අනුක්‍රමයක් කිව්වේ අර යම්කිසි රටාවකට අපි කියුනේ හතරවෙනි සංඛ්‍යා සමූහය. ඒ සංඛ්‍යා සමූහය ලයිස්තුවක් විදිහට ලියුවට පස්සේ ඒක අපි හඳුන්වනවා කියලා. හරිනේ? දැන් අපි කරගත්ත සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? සංඛ්‍යා අනුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද කියලා. හරිද? හරි දැන් දන්නවා සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? සංඛ්‍යා රටා ගැන දැන් සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා දන්න. දැන් බලන්න මේ උදාහරණ ටිකේ මේ සංඛ්‍යා රටාවද නැද්ද කියලා බලමු. මේක සංඛ්‍යා රටාවක්ද? බලන්න. 3ක් වැඩි වුණා 8යි. 5යි 3යි 8යි. 8යි 3යි 11යි. 11යි 3යි 14යි. 14යි 3යි 17. මේක සංඛ්‍යා රටාවක්. මේක සංඛ්‍යා රටාවක්ද? මේක සංඛ්‍යා රටාවක්ද? නෑ. මේක සංඛ්‍යා රටාවක් නෙවෙයි. අපි ගමු මේක. මේක සංඛ්‍යා රටාවක්ද නැද්ද? සංඛ්‍යා රටාවක් විතර මම කිව්වා යම්කිසි අනුපිළිවෙලකට අනුපිළිවෙලකට තමයි අතර තියෙන සංඛ්‍යා රටාව. මේක අනුපිළිවෙල මේක දෙකෙන් තුනෙන් තුන වැඩි වීමක්. මෙතන දෙකක් වැඩි වුණා, එකක් වැඩි වුණා, තුනක් කිසි අනුපිළිවෙලක් නැහැ මේකේ. හරි? තව බලමු මේක. මේක ෂුවර් නැත්තම් මේක මෙහෙම බලන්න. පිළිවෙලක් නැහැ මොනවද? එතකොට මේක කොහොමද සංඛ්‍යා රටාවක් වෙන්නේ කියන්නේ? දැන් බලමු මම ඊළඟට තිබු උදාහරණ මේක මෙතන බලන්න 2 2 4 මෙතන 4 මෙතන 8 මේක මොකද අනුපිළිවෙලක් තියෙද? එකතු වීමේදී අනුපිළිවෙලක් තියෙද? අපි ඒක හිතන්නත් අපි තව මෙහෙම කරමු. දෙවාරයක් 2 4 4 වාරයක් 2 8 8 වාරයක් 2 16 16 වාරයක් 2 32යි. කොහොමද? දැන් බලන්න අනිවාර්යයෙන්ම පළවෙනි එක දෙකෙන් ගුණ වෙලා තමයි දෙවෙනි එක ආවේ. දෙවෙනි පදේ තුනෙන් දෙකෙන් ගුණ වෙලා තමයි තුන්වෙනි පදේ ආවේ. තුන්වෙනි පදේ දෙකෙන් ගුණ වෙලා තමයි හතරවෙනි පදේ ආවේ. ඒතකොට මේක මොකද රටාවක් තියෙද? මේකේ රටාවක් තියෙනවා. පසුපදේ කියන්නේ පසුපදේ හැදෙන්නේ මෙන්න දෙක කරුවට පස්සේ මේක තමයි පසුපදේ. අපිට පසු හම්බෙන්නේ මේ පදේ මෙහෙ යනකොට පෙර පදේ තමයි මේ. පෙර පදේ දෙකෙන් ගුණ වෙලා තමයි හම් වෙලාවම මේකේ පසුපදේ හැදෙන්නේ. බලන්න. පෙර පදේ ගන්න 2 දෙවරක් 2 4. මේ දෙක ගත්ත පස්සේ පසුපදේ මේක පෙර පදේ මේක දෙකෙන් ගුණ වෙලා තමයි මේක හැදෙන්නේ. එතකොට අපිට තේරෙනවා මෙතන යම් කිසි සංඛ්‍යා රටාවක් තියෙනවා. පෙර පදයේ දෙකෙන් ගුණ වෙලා තමයි පසුපදය හැදුනේ. එතකොට මේක සංඛ්‍යා රටාවක් කියලා අපිට ගන්න පුළුවන්.
දැන් කිව්වා එකතු වීමෙන් කියන්නේ පෙර පදයට සමාන සංඛ්‍යා එකතු වෙලා සංඛ්‍යා රටාවක් හැදෙන්න පුළුවන්. පෙර පදයට මොකද? පෙර පදයේ සමාන සංඛ්‍යා වලින් ගුණ වෙලා සංඛ්‍යා රටාවක් හැදෙන්න පුළුවන්. සංඛ්‍යා රටාවක් මම පැහැදිලිවම කිව්වා යම් කිසි අනුපිළිවෙලකට පෙළගස් වෙනවද සංඛ්‍යා සමූහයක්. එතකොට මේක අපිට කියන්න පුළුවන් සංඛ්‍යා රටාවක් කියලා. හේතුව පෙර පදය දෙකේ සමාන සංඛ්‍යා වලින් ගුණ වෙලා තමයි පසු පදය හැදුනේ. හරි. දැන් සමහරවිට කතා කරමු. ඊළඟට බලමු අනුක්‍රමය. මේක අනුක්‍රමයක්ද? සංඛ්‍යා අනුක්‍රමයක්ද? ඔව්. සංඛ්‍යා අනුක්‍රමයක් කිව්වේ සංඛ්‍යා රටාවක තියෙන සංඛ්‍යා සමූහය අවයව ලයිස්තුගත කිරීමක් විදිහට. ඒ කියන්නේ සංඛ්‍යා රටාවේ තියෙන අවයව ටික ලයිස්තුවක් විදිහට ලියුවා. කමාදාල ලියන ලයිස්තු කිව්වේ. එතකොට මේක සංඛ්‍යා රටාවක් නම් මේක අනිවාර්යෙන් කමා නැතුව සංඛ්‍යා රටාවක් නම් මේක කමා දැම්මොත් අනිවාර්යෙන් මේක අනුක්‍රමයක් කරනවා. සංඛ්‍යා ඊළඟට මේක අනුක්‍රමයක්ද? මේක අනුක්‍රමයක් වෙන්නේ නැහැ. හේතුව මේක අනුක්‍රමයක් වෙන්නේ නැහැ. හේතුව කිසිම රටාවක් නැහැ. මේක සංඛ්‍යා රටාවක් නෙවෙයි නෑනේ. ඒක නිසා මේක සංඛ්‍යා අනුක්‍රමයක් වෙන්නේ නැහැ. ඊළඟ මේක බලන්න. මේක සංඛ්‍යා රටාවක් වුණා අපි ඉස්සර කතා කරන්නේ. එතකොට මේක කමාදාලා අපි අවයව ලයිස්තුගත කිරීමක් විදිහට කරමු. මේකෙන් මොකද වෙන්නේ? මේක සංඛ්‍යා රටාවක් වුණා. හේතුව දෙකෙන් පසු පෙර පදයේ දෙකෙන් මුල්ලා තමයි පසු පදය හැදෙන්නේ. එතකොට මේක කමාදාලා ලයිස්තුගත කිරීමක් විදිහට ලියුණා පස්සේ මේක අනිවාර්යයෙන් මොකද්ද? අනුක්‍රමයක් වෙනවා. සංඛ්‍යා රටාවේ අතර තියෙන වෙනස දැන් සංඛ්‍යා සමූහයක් දුන්නම් පෙළගස්සලා සංඛ්‍යා රටාවක්ද අනුක්‍රමයක්ද කියලා. ඒ කියන්නේ ඔයා වෙන් කරලා ගන්නත් පුළුවන් දැන්. දැන් අපි ඊළඟට යමු. අපේ මාතෘකාව සමාන්තර ශ්‍රේණි. අන්න මාතෘකාව. මහා ප්‍රාණයන් ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි වල සමාන්තර ශ්‍රේණි දැන් මෙන්න මේ මම දැන් ඉස්සෙල්ලා කියපු කරුණ වලට අනුව අපි දන්නවා මේක දැන් මොකද මේක සංඛ්‍යා අනුක්‍රමයක් කියලා දන්නවා. හේතුව මේ සංඛ්‍යා රටාවක් මොකද දෙකෙන් දෙක වැඩි වෙලා තියෙන්නේ. ඒ දෙකෙන් දෙක වැඩි වීම ලයිස්තුවක් විදිහට ලියුවට පස්සේ මේක සංඛ්‍යා අනුක්‍රමය. එතකොට මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ අවයව දෙකක් අතර අන්තරය අවයව දෙකක් අතර අන්තරය බලන්න 3ට දෙකක් ඇදුලා තමයි 5 හැදුනේ. 5ට දෙකක් ඇදුලා තමයි මොකද හැදුනේ? 7 හැදුනේ. 7ට දෙකක් ඇදුලා තමයි 9 හැදුනේ. 9ට දෙකක් ඇදුලා තමයි 11 හැදුනේ. හරිනේ? එතකොට ඒ විදිහට ගත්තට පස්සේ මේක මොකද වෙන්නේ? මම පෙර පදයේ දෙකෙන් ඇදුලා තමයි පසු පදය හැමදාම හැදිලා තියෙන්නේ. එතකොට අපිට මේක කියන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක් කියලා. දැන් කල්පනා කරන්න ඇති කොහොමද ඒක සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? හරි. සංඛ්‍යා අනුක්‍රමයක පද දෙකක් අතර අනුයාත පද දෙකක්. ඒ කියන්නේ එක ළඟ පිහිටි පද දෙකක් අතර අන්තරය සෑම විටම සමාන නම් ඒක අපිට හඳුන්වන්න පුළුවන් කොහොමද? සමාන්තර ශ්‍රේණියක් කියලා. දැන් කල්පනා කරන්න අනුයාත පදයක් කිව්වොත් මොකද සංඛ්‍යා අනුක්‍රමයක් ගත්තම ඒක එක ළඟ පිහිටි පද දෙකක් අපි හඳුන්වනවා කොහොමද කියලාද? සංඛ්‍යා මොකද අනුයාත පද දෙකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් සංඛ්‍යා අනුක්‍රමයක එක ළඟ පිහිටි පද දෙකක්. දැන් බලන්න මෙන්න මේ අනුක්‍රමයේ මේ එක ළඟ පිහිටි පද තියෙනවනේ. මේ දෙක අනුයාත පද. එහෙනම් මේ දෙක අනුයාත පද. ඊළඟට මේ දෙක ඒ කියන්නේ එක ළඟ පිහිටි ඕනම පද දෙක අනුයාත පද කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරිනේ? ඊළඟට අපි බලමු දැන් මෙන්න මේ තියෙන අපි දැන් දන්නවා එක ළඟ පිහිටි පදයක් අතර අන්තරය සමාන නම් අපිට කියන්න පුළුවන් මොකක්ද කියලාද?
සමාන්තර ශ්‍රේණියක් කියලා. සමාන්තර ශ්‍රේණි යම්කිසි සංඛ්‍යා අනුක්‍රමයක අනුයාත පද දෙකක් අතර අන්තරය සෑම විටම සමාන වේ නම් එය සමාන්තර ශ්‍රේණියක් ලෙස හැඳින්වේ. හරි? දැන් දන්නවා සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. සමාන්තර ශ්‍රේණියක් දැන් ශ්‍රේණි කොටක් දුන්නම සමාන්තර ශ්‍රේණියක් හඳුනා ගන්න පුළුවන්. දැන් බලමු මේ උදාහරණ ටික. මේ වගේ බලමු අපි සමාන්තර ශ්‍රේණියද නැද්ද කියලා. මේක සමාන්තර ශ්‍රේණියද නැද්ද? බලන්න මේ අනුයාත පදයක් අතර අන්තරය බලන්න හැමතැනම මේ පද දෙක අතර එකයි. මේ පද දෙක අතර එකයි. මේ පද දෙක අතර එකයි. හැමතැනම අන්තරය එකයි. ඒක නිසා මේක අපිට කියන්න පුළුවන් මොකක්ද කියලාද? මේක සමාන්තර ශ්‍රේණියක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට බලන්න මේක බලන්න. මේක සමාන්තර ශ්‍රේණියක්ද? බලන්න අනුයාත පදයක් අතර අන්තරය මෙතන 1 මෙතන 2 මෙතන 4 මෙතන 5. මේක අනුයාත පදයක් අතර අන්තරය සමානද? නැහැ. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. ඊළඟ බලන්න මේක අනුයාත පදයක් අතර අන්තරය සමානද නැද්ද? බලන්න. අනුයාත පදයක් අතර අන්තරය සමානද නැද්ද? අන්තරය කියන්නේ වෙනස. පද දෙක අතර වෙනස. පසු පදේ පෙර පදේ අඩු කරලා පස්සම අන්තරය. ඒ කියන්නේ කියන ඉස්සරහට අන්තරය සමාන නැද්ද? වෙනස සමානද බලන්න. මෙතන 2යි. මෙතන 4යි. මෙතන 8යි. මෙතන 16යි. මේක සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? මේක සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. හරිනේ? දැන් දන්නවා සමාන්තර ශ්‍රේණියක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් සමාන්තර ශ්‍රේණියත් එක්ක අපි ඉස්සරහට යනකොට ප්‍රධාන සමීකරණ දෙකක් හමු වෙනවා. අපි සමීකරණ දෙක ගොඩනගන විදිහ බලමු. මම මෙන්න මේ සමීකරණම මේ සංඛ්‍යා අනුක්‍රමයම ගන්නවා. මේ සංඛ්‍යා අනුක්‍රමයම ගත්තම මෙන්න මේ ගන්නවා. දැන් අපි කියමු කරුණු ටික කියන්නේ මේ පදයක් එකකදී පදයක් අපිට හඳුන්වන්න පුළුවන්. මේ කෙටියෙන් ෂෝට් නෝට් එකක් කියන්නේ අවබෝධ කරගන්න. අනුයාත පද දෙකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සමාන්තර ශ්‍රේණියක එකලඟ පිටි. නැත්නම් සංඛ්‍යා අනුක්‍රමයක් එකලඟ පිටි පදයක් අපිට හඳුන්වන්න පුළුවන්. අනුයාත පද දෙකක් කියලා. එතකොට මේ ඕන තරක තියෙන පදයක් එකලඟ පිටි ඕනම පදයක් ගන්න පුළුවන්. අනුයාත පදයක් කියලා. ඊළඟට පළවෙනි තියෙන පදය. අපි මේක හඳුන්වමු මොකක් කියලාද? මුල් පදය කියලා. මුල් පදය. ඊළඟට අපි දැන් දන්නවා අනුයාත පද කියන්නේ මොනවද කියලා දන්නවා. මුල් පදය කියන්නේ මුලින්ම තියෙන පදේ කොහොමකට තේරෙනවා. අපි හිතමු දැන් බලමු මේ පදයක් අතර වෙනස. එකලඟ පිටි පදයක් අනුයාත පද දෙකක් කියලා ගන්න පුළුවන්. මේ දෙක අතර වෙනස අපි ගමු ඕන මුල් පදය හැර වෙනත් ඕනම පදයක්. මුල් පදයෙන් පෙර පදයක් නැහැ නේ. මුල් පදය කියන්නේ මුලින්ම තියෙන පදේ. එතකොට මුල් පදය වෙන පදයක්. මුල් පදය හැර වෙන ඕනෑම පදයක්. මුල් පදය හැර වෙන ඕනෑම පදයක්. හරිද? ඊළඟට ඒකෙන් අඩු කරනවා ඊට මොන පදද?
පෙර පදය ඊට ඉස්සෙල්ලා තිබිච්ච පදය අඩු කරනවා. ඊට පෙර පදය. දැන් තේරුණා අනුයාත පදයක් අතර වෙනස? අනුයාත පදයක් අතර අන්තරය ගන්න ඕන නම් මුල් පදය හැර වෙන ඕනෑම පදයක්. මුල් පදය හැර මේ පදේ නැතුව වෙන ඕනෑම පදයක් ගත්තා. ඒකෙන් ඊට පෙර පදය අඩු කරනවා. දැන් තේරෙනවද? මොකද මුල් පදය හැර වෙන ඕනෑම පදයක් ගත්තා. ඒකෙන් ඊට පෙර පදය අඩු කරලා පස්සෙමයි අනුයාත පදයක් අතර වෙනස එන්නේ. හරිද? ඊළඟට අනුයාත පදයක් අතර වෙනස දන්නවා. මොකද මුල් පදය හැර වෙන ඕනෑම පදයක් ගන්න ඊට පෙර පදය අඩු කරලා පස්සේ තමයි අනුයාත පදයක් අතර වෙනස එන්නේ. දැන් සමාන්තර ශ්‍රේණියක් ගත්තම මොකද කියන්න පුළුවන්? මේ වෙනස මොකද්ද? සමානයි. මේ වෙනස අපි හඳුන්වන්න පුළුවන් මේ පද දෙක අතර මොකක් කියලාද? මොකක් හරි සංඛ්‍යා දෙකක් අතර වෙනස අපි හඳුන්වන්න පුළුවන් අන්තරය කියලා. දැන් මේ දෙක අතර වෙනස අපිට කොහොමද හඳුන්වන්න පුළුවන්? පළමු පද දෙවන පදය හා පළමු පදය අතර වෙනස නැත්නම් අනුයාත පද දෙක අතර වෙනස අපිට හඳුන්වන්න පුළුවන් අන්තරය කියලා. පද දෙක අතර අන්තරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට සමාන්තර ශ්‍රේණියක් ගත්තම මොකද කියන්න පුළුවන්? පද දෙක අතර තියෙන්නේ එක සමාන වෙනසක්. එතකොට සමාන්තර ශ්‍රේණියේ තියෙන්නේ මොකද්ද? පොදු අන්තරය. හරිද? පොදු අන්තරය. සමාන්තර ශ්‍රේණියක තියෙන්නේ මොනවද? හැමතැනම මේ පදයක් අතර අනුයාත පදයක් අතර වෙනස සමානයි. ඒතර අනුයාත පදයක් අතර වෙනසක් වෙනවා අන්තරය සමාන නිසා අපි හඳුනනවා මොකද? පොදු අන්තරයක් තියනවා කියන්නේ. හරිද? එතකොට මේ සමාන්තර ශ්‍රේණිය මෙන්න මේක සමාන්තර ශ්‍රේණියක් කියලා අපි දන්නවා. මේ ශ්‍රේණියේ පොදු අන්තරය මොකද්ද? 2 4. එතකොට මොකද වෙන්නේ? 2 2 හැමදාම වැඩි වෙනවා. පෙර පදයේ දෙකක් එකතු තමයි පසු පදය හැදෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය 2යි කියලා. හරිද? එතකොට අපි දන්නවා දැන් මුල් පදය මුලින් තියෙන පදය කියලා දන්නවා. සමාන්තර ශ්‍රේණියක් අපිට මුලින්ම සමාන්තර ශ්‍රේණිය හොයාගන්න පුළුවන් මේක සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද කියලා. ඊළඟට අපිට පුළුවන් මුල් පදයේ දෙක සමාන්තර ශ්‍රේණියක් නැහැ මුල් පදය හොයාගන්න පුළුවන්. ඊළඟට මේකේ සමාන්තර ශ්‍රේණියක් ගත්තම තියෙන අන්තරය සමානයි. ඒක නිසා පොදු අන්තරය මේ දෙකක් අතර අනුයාත පදයක් අතර වෙනස වෙලා ඒක පොදු අන්තරය කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට අපි දැන් දන්නවා මුල් පදය දන්නවා පොදු අන්තරය දන්නවා. දැන් අපිට මේ දෙක ඇසුරෙන් බලමු අර මේ අර සංඛ්‍යාව අනුයාත පදයක් අතර වෙනස අන්තරය කියලා කියනවා. ඒක හොයන්නේ මුල් පදය ඒකෙන් අඩු කරනවා ඊට පෙර පදය. ඊළඟට පොදු අන්තරය කියන එක ලියලා මේ විදිහට ලියා ගන්න. සමාන්තර ශ්‍රේණියක අනුයාත පද දෙකක් අතර සමාන්තර ශ්‍රේණියක අනුයාත පද දෙකක් අතර මොකද වෙනස සමාන වේ. මෙම අනුයාත පදයක් අතර වෙනස අන්තරය ලෙස හඳුන්වයි. මෙම සමාන්තර ශ්‍රේණියක පවතින අන්තරය පොදු අන්තරය ලෙස සමාන්තර ශ්‍රේණියක තියෙන්නේ මොකද? පොදු අන්තරය කියන්නේ එක සමාන වෙනසක් තියෙන අනුයාත පදයක් අතර. ඒක නිසා අපිට කියන්න පුළුවන් පොදු අන්තරයක් තියෙනවා කියලා. හරි? අපි මෙන්න මේ ශ්‍රේණි සලකමු. මේ මොකද මේ සමාන්තර ශ්‍රේණියක් හොයන විදිහ දන්නවා. අනුයාත පදයක් අතර අන්තරය සමානයි. ඒක නිසා අපිට මේක කියන්න පුළුවන් මේ අනුක්‍රමය සමාන්තර ශ්‍රේණියක් කියලා. ඒක ක්ලියර් නේ? ඊළඟට බලන්න මේක පළමු පදේ. පළමු පදය දෙක. ඔය දෙක ගන්න පුළුවන් කොහමද? පළමු පදේ මේක දීලා තියෙනවා කෙලින්ම දෙකයි. ඒකට අපි දන්නවා අපි දැන් මම ගෝ සමාන්තර ශ්‍රේණියක් දැකපුවම හොයා ගන්න ඕන පදයක් තියෙනවා. ඔය පළමු හොයාගෙන තියෙනවා.
පොදු අන්තරය කියන්නේ කොහොමද? පසු පදයේ මොකක් හරි අනුවාද පදයක් අරගෙන ඒකේ පසු පදයේ පෙර පදයේ අඩු කරන්න ඕන. එතකොට මේක මේ පදේ ගමු 8න් 6ක් ගියම් පොදු අන්තරය ගන්න පුළුවන් 2යි කියලා. හරිනේ? එතකොට අපි දැන් දන්නවා පළමු පදය මම මෙහෙම කියන්නම්. පළමු පදය මොකද්ද? 2යි. දෙවන පදය මොකද්ද? දෙවන පදය දෙකට එකතු වෙනවා මොකද්ද? පොදු අන්තරය. හරිද? ඊළඟට තුන්වන පදය ගන්න හතරට දෙකක් එකතු වෙනවා. අපි මම මේක මෙහෙම ලියන්නේ නැතු මේක 3 දාන 2 කිව්වොත් 5යි 2 දාන 3 කිව්වොත් 5යි මම මේක ලියනවා 2 දාන 4යි කියලා. හරිද? අවුලක් නැහැ. හතරම පදේ බලන්න. අර විදිහම ලියනවා. මොකද මෙතන තියෙන්නේ? 6යි. මේක අපිට කියන්න පුළුවන් මේ පළවෙනි පදේ 2යි, දෙවෙනි පදේ 4යි, තුන්වෙනි පදේ 6යි, හතරවෙනි පදේ 8යි කියලා අපිට තියෙනවා ශ්‍රේණි. අපි ඒක පොඩක් මේ වල ලියුවා මෙහෙම. පොඩ්ඩක් අපි තව පොඩි ඉතිරියක් තියෙනවා බලන්න. පළවෙනි පදේ 2යි. ඒක හරි. දෙවෙනි පදේ 2යි. මේ අපි පිළිගමු වරහත්තා මේ තියෙන දෙක තමයි පිළිගන්නේ. හරිද? මෙන්න මෙතන තියෙන මේ දෙක. පිළිගත්තා. ඊළඟට මේ මෙතන කොහොමද මොන විදියට සුළු කරලා මෙතන දෙකක් නේ ඉන්න ඕනේ. හරිද? මේක අනිවාර්යෙන් මේකට මොකක්ද ඒක සමාන වෙන්න ඕනේ. එතකොට මේ දෙක මෙහෙම දිව්වා. ඊළඟට මේ දෙක වරහත් දාලා පිටට අරගෙන දෙකෙන් දෙවාරයක් කීයද දෙන්නේ? මේ දෙකක් අනිවාර්යෙන්. එතකොට දෙක රින එක කෙලුවා. හරිද? ඊළඟට බලන්න ඊළඟ පදේ දැන් බලන්න. මේ දෙක හැමම තිව්වා. හරිද? ඊළඟට මේ මම මේ විදිහටම මේකෙන් දෙකක් ගන්නවා පිටට. එතකොට දෙවාරයක් කීයද දෙක වෙන්නේ? දෙවාරයක් කීයද හතර වෙන්නේ? දෙවාරයක් දෙකයි. එතකොට අපි බලමු මේක සුළු කරලා පස්සේ දෙයක් වෙනවනේ වරහන් ඇතුලේ. 3 රින එක ගමු බලන්න. හරිද? 3 රින එක. එතකොට 3 එකක් ගන්න 2යි. දෙවාරයක් දෙක 4. ඒක හරි. ඊළඟට දෙක අර දෙක හැම තියාගත්තා. මේ විදිහටම වරහන් දාලා දෙයක් ගන්නවා පිටට. හරිද? එතකොට මේක දෙවාරයක් කියලා හැවෙන්නේ 3ක් වෙන්න ඕනේ. මේක 4 රින එක කිව්වොත් මෙතන 3ක් කරනවනේ. හරිද? එතකොට 3 වාරයක් දෙක 6 කියන උත්තරේ අපිට ඒකත් අපි අපිට හිතමු මේකේ 10 වෙනි පදේ නැත්නම් 8 වෙනි පදේ වෙන එකෙමු. මේක 8 වෙනි පදේ. අපි දන්නේ නැහැ නේ මෙතන තියෙන 8 වෙනි පදේ ඉස්සරහ තියෙන එක දන්නේ නැහැ. අපි මේක මේ සමීකරණ දාලා බලමු. 8 වෙනි පදේ. මේ තියෙන විදිහටම මේ පියවර මෙහෙම තියලා අපි මෙතන ගමු. දෙවෙනි පදේ නම් මේ සේරම අපි මේ 8 වෙනි පදේට මේ දෙක මෙහෙම ඉන්නවා. අනිවාර්යයෙන්. එතකොට දෙවෙනි පදේ නම් මෙතන දෙක. තුන්වෙනි පදේ නම් මෙතන තුන. මෙතන හතරවෙනි පදේ නම් මෙතන හතර. මෙතන අටවෙනි පදේ නම් මෙතන අනිවාර්යයෙන්ම 8යිනේ. ඍණ 1. බලන්න දැන් මේක සුළු කරලා අටවෙනි පදේ. 2. හරිද? දාන දෙක දාන 2 වාරයක්. එකක් ගියම 7. බලන්න 2 දාන 7 වාරයක් 2 14. එතකොට මෙතන උත්තරේ 14යි 2යි 16යි කියලා. බලන්න අපි දැන් මේ පේලියේ 8 වෙනි පදේ අපිට 16 වෙනවා. බලමු. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ, හයවෙනි පදේ, හත්වෙනි පදේ 16යි. 8 වෙනි පදේ 16යි. දෙක දෙක එකතු වෙලා යන්නේ. දැන් අපිට තේරෙනවනේ මේ ක්‍රමය ගත්තා උත්තරය ආවද? අපි බලමු අපිට දීලා තියෙනවා මේකේ 99 වෙනි පදය හොයන්න. 99 වෙනි පදය හොයන්න. හරිද? කොහොමද ගන්නේ? මේ විදිහටම 2 දාන
දෙක ඉතින් ඒක හැම ලියුව වරහක් දැම්මා මෙතන දෙවෙනි පදයේ දෙක තුන්වෙනි පදයේ 3 හතරවෙනි පදයේ 4 පස්වෙනි පදයේ sorry අටවෙනි පදයේ 8 අනවවෙනි පදයේ නම් 99 තබන සුරු කරලා 99 වන පදයේ මෙහෙරු දෙක ධන දෙවාරයක් 99 එකක් කිය 98ක් දෙක ධන 98 ඒවා දෙකක් කියන්නේ 196යි නේ ඉතින් අර බලන්න 8 2 16යි එකක් ඉතුරුයි දෙවර 9 18යි 19 එතකොට 196යි දෙකයි 198 හරිද දැන් තේරෙනවනේ අපි දැන් දන්නවා මේකේ මේ පද ටික හොයන විදිහ තේරුණානේ පරාණ ධර්ම එක අපි සුළු කරන විදිහ තේරුණා දැන් අපිට කියලා තියෙනවා කවුරු හරි කෙනෙක් මෙන්න මේ ඉස්සරහ මේක ලියාගමු පොඩක් වීඩියෝ එක පොස්ට් කරලා මේක ලියා ගන්න. ඒ කියන්නේ මේක කොපිරයිට් කරන්න යන්න එපා. පොඩක් අවබෝධ කරගෙන මේක ලියන්න. ශ්‍රේණි වැටෙනවා මේක අනිවාර්යෙන් කරන්න. හරි? ඊළඟට හරි. අපි දැන් අතර සමාන්තර ශ්‍රේණියේ පදරි කෙන විදිය බැලුවා. අපි දැන් මේකට දැන් 99 වෙනි පදය දැන් අපි අර විදිහට ලියලා මේ පොදු පදයක් කියලා නම් පියවර ලියලා නේ හදුවේ. අපි මේකට කෙලින්ම සමාන්තර ශ්‍රේණිය දුන්නම කියන පදේ ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි ගොඩනගමු ක්‍රමයක්. බලන්න. අපි හිතමු මුල් පදය මුල් පදේ ඔන්න මොකක්ද ශ්‍රේණියක් තියෙනවා ඒකේ පළවෙනි පදේ A පොදු අන්තරය D simple D උණු සමාන්තරවල ශ්‍රේණියක් තියෙනවා දැන් මුල් පදේ A නම් දෙවෙනි පදේ මොකද්ද A ධන D මොකද මුල් පදයේ පෙර පදයට පොදු අන්තරය එකතු වෙලා තමයි ඊළඟ පදේ හැදෙන්නේ තුන්වෙනි පදේ A ධන 2යි D. ඔහොම ඉන්නේ ශ්‍රේණිය. අපි දැන් දන්නවනේ ආපු විදිය. A ධන D 2යි D. එතකොට මේකේ අපි හිතමු පළවෙනි පදේ මෙන්න මේ විදිහට ලියමු අපි. පළමු පදේ. පළමු පදේ මොකද්ද? A. දෙවන පදේ A ධන D. හරිද? දෙවන පදේ A ධන 2යි D. හරිද? අපි මේකට අර විදිහට මොකක්ද ක්‍රමවේදයක් ගොඩනගමු. මොකද ක්‍රමවේදය? අපි මේ A එක හැම කියමු. ඒ පළමු පදේ A ධන D කියන එක මේ A හැම තියලා D පිටරකම වරහක් දාලා. හරිද? D මෙතන D විතරයි තියෙන්නේ. D එන්න මෙතන එකක් වෙන්න ඕනේ. ඔන්න 2 ඍණ 1යි කියලා අපිට කියන්න පුළුවන් මෙතන. ඊළඟට බලන්න මෙතන A ධන මොකද? 2යි තියෙන්නේ මෙතන තුල මේ D එක පිටට ගත්තා මේක ඇතුලේ දෙකක් වෙන්න ඕන. දෙකක් වෙන්න මොකද කරන්නේ? 3 ඍණ 1 කිලුවම හරිනේ. ඔබ තේරෙනවද ඉස්සලා ගත්ත එක සාහසුවර පස්සේ. බලන්න මේ 4 වෙනි පදේ දැන් බලමු. 4 වෙනි පදේ අපි ගන්න පුළුවන් මේ පෙර පදයට පොදු අන්තර එකතු කරලා. A ධන 2යි D ධන D. බලන්න A ධන 3යි D කියලා පිළිනවා. සජාතිය පද. කොට 3යි D කියලා අපිට එනවා. එතකොට A ධන 3යි D වම ලිව්වා. A ධන D කියන එක අපි පිටට ගන්නවා. D පිටට ගන්නවා. එතකොට මේක ඇතුලේ 3නේ තියෙන්නේ. 3ක් එන්න නම් මේ වරහන් ඇතුලේ 3ක් එන්න මොකද කරන්නේ? 4 ඍණ 1. හරිද? ඒක මොකක්ද පිළිවෙලක් තියෙනවනේ මේ 4 විදිහ. අපිට මේ 4 ගන්න පුළුවන් මේක ඇතුලේ 3 ඍණ 1. හරිද? 4 නිලය තමයි 3 ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මෙතන. එතකොට අපි මේක 8 වෙනි පදේ හොයන්න බලන්න. මේක අපි මෙහෙම කියමු. A ධන මෙතන හිස්තන A ධන
මේකම d පොත් පිටට දාලා තියෙන පොදු පදයේ විදිහට d ඊළඟට මෙතන අපෙන් අහන්නේ 8 වෙනි පදේ 8 මෙතන 4 නම් මෙතනත් 4 මෙතන 3 නම් මෙතනත් 3 මෙතන 8 නම් මෙතනත් 8 ඍණ 1 එතකොට අපිට එනවා a ධන 8 එකක් ගියා 7යි d එතකොට මෙතන උත්තරේ a ධන 7යි අපි තේරෙනවා මේකේ 100 වෙනි පදේ වෙන්නේ කොහොමද මම දැන් කියනවා 100 වෙනි පදේ මොකද කරන්නේ a ධන මේක තේරෙන්නේ නැහැ අපි ඒක එහෙම තියුවා අවසානයේ ඔක මේකෙන් බලන්න a d අපිට ගත්තා මෙතන 100 මෙතන 4 නම් 4 නම් මෙතන 4 මෙතන 8 නම් මෙතන 4 මෙතන 100 නම් මෙතන 100 හැම එකම පොදු විදිහේ එක බලන්න a ධන 99යි 100යි කියලා මෙතන එන්නේ a ධන 99යි t කියලා අපිට පිළිතුර එනවා හරිද දැන් අපිට තේරෙනවා මේකේ පදයක් ගන්න විදිය අපි දැන් හිතමු හැම සමාන්තර ශ්‍රේණියක් දුන්නා මෙහෙම ලියලා ඉන්න බෑනේ අර කිව්ව විදියට දැන් බලමු අපි මේකට පොදු ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ අපිට කියන මේකේ ගොඩක් දුර තියෙනවා n කියලා පදයක් අපිට මේ n වෙනි පදේ ගන්න කියලා කියනවා හැබැයි බලමු n වන පදේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ අපි අර මේක මෙන්න මේ ශ්‍රේණියේ අන ශ්‍රේණියේ අපි බලමු n වන පදේ ගන්න කොහොමද කියලා පළවෙනි පදේ ගන්න මෙදී a ධන d sorry a ධන d a ධන 2යි d a ධන 3යි d a ධන 4යි d ඔහොම යනකොට කොයි බරි කියලා n වෙනි පදයක් තියෙනවා අපි දැන් දානවා 8 වෙනි පදේ හේවුවා 8 වෙනි පදේ වගේ විදියක් දාන්න දැන් 9 වෙනි පදේ 100 වෙනි පදේත් හේවුවා දැන් අපි බලමු n වන පද අපි මෙන්න මෙතන මේ කොටස දන්නේ නැහැ මේ කොටස දන්නේ මේක දිනවනේ පොදු විදිහට ඇවිල්ලා a කියන එකක් ඒක හැම ගන්නවා. ඒ කියන්නේ මේ ශ්‍රේණිය නිසා මේක ගන්න පුළුවන්. හරිද? මෙතන තියෙන d අපිට ගන්න d එක හැම දැම්මා. අවබෝධයෙන් ඉන්න අකුරු බලා ගන්න බෑ කියන්න එපා. මෙතන පොදු පදේ d. ඊට පස්සේ වරහන ධර්මා දෙවෙනි පදේ නම් 2 තුන්වෙනි පදේ නම් 3 හතරවෙනි පදේ නම් 4 පස්වෙනි පදේ 5 අටවෙනි පදේ 8 n වෙනි පදේ නම් n හැම එකම පොදුයි ඍණ 1 හරිද දැන් බලන්න මේක තව සුළු කරමු a ධන d මෙතන n ඍණ 1 අපි මේක a ධන d n ඍණ 1 ඔන්න ඔක තමයි අපිට මේක තව සුළු කරන්න පුළුවන් මේ විදිහට අපිට මේ එන එක තව සුළු කරන්න පුළුවන් කොහොමද මෙන්න මේක අපි ගමු මේ n ඍණ 1 ගමු මේක තව කෙටි කරලා මේ පැත්තට ගමු අපි මේ n වෙනි පදේ n වන පදේ අපි කියනවා පළමු පදේ කොහොමද කියන්න පුළුවන් පළමු පදය දෙන්නවා හරි දැන් මෙන්න මේ විදිහට යන්න පුළුවන් n වෙනි පදේ ගන්න තියෙන්නේ අපි මේක පළමු පදය t1 කියලා ගත්තා හරිද දෙවෙනි පදය t2 කියලා ගත්තා තුන්වෙනි පදේ t3 කියලා ගත්තා හතරවෙනි පදේ t4 කියලා ගත්තා අටවෙනි පදේ t8 කියලා ගත්තා n වෙනි පදේ tn කියලා ගත්තා එතකොට tn සමානයි මොකද a ධන n ඍණ 1 වාරයක් මොකද මේ ආවේ d කියලා හරිද එතකොට tn සමානයි a වාරය a ධන n ඍණ 1 වාරයක් හරිද එතකොට අපි දන්නවා දැන් n වෙනි පදේ වෙන සමීකරණේ tn සමාන a ධන n ඍණ 1 වාරයක් d දැන් මේ ශ්‍රේණියට නෙමෙයි a n d කියලා ගත්තේ අපි දන්නවා a කියන්නේ මේකේ මුල් පදේ හරිද දැන් මේ ශ්‍රේණියට සමීකරණ කියනවා මේ ශ්‍රේණියක් දෙලා තිබ්බා අපි කොහොමද කරන්නේ හරි බලමු අපි දැන් මේකේ මුල් පදේ මේ තියෙන්නේ
මේ තියෙන මේ ශ්‍රේණියේ මුල් පදය. හරිද? මේ තියෙන මුල් පදය. ඊළඟට මේ තියෙන්නේ පොදු අන්තරය. මේකයි කියනවා ලියා ගන්නකොට මේක දැනට මෙහෙම පැහැදිලි කරගන්න. මේක මුල් පදය. මේ ශ්‍රේණිය සලකුවට පස්සේ අරක මෙතනේ මුල් පද මේ ශ්‍රේණියේ මුල් පද තමයි අර A දී. එතකොට D කියන්නේ මේ ශ්‍රේණියේ පොදු අන්තරය. මම මුලින්ම දුන්නා D. එතකොට n වෙනි පදේ ගන්න නම් මුල් පදයේ ධන n ඍණ එක වාරයක් මොනවද? පොදු අන්තරය. හරිද? දැන් අපි මේ කොටස බලමු මෙතන. මේක පැහැදිලිනේ. පළවෙනි පදේ d එක නම් t එක සමානයි දෙවෙනි පදේ t එක නම් t දෙක සමානයි a ධන d. ඒ විදිහට අපි මේ පද ටික එන විදිහට හෙව්වා. ඔයලා n වෙනි පදේ සමීකරණය අපි අවසානට පැත්ත අරගෙන. අපි බලමු දැන් අනිත් සමීකරණ වලට දැන් ওই සමීකරණය කොහොමද හරවගන්නේ කියලා. හරි අපි ගත්ත දැන් tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියලා. දැන් මොකද්ද මේ මුල් පදය මේ පොදු අන්තරය. හරිද? එතකොට මේක මුල් පදය මේක පොදු අන්තරය. අපි අර ශ්‍රේණියේ දී තිබ්බ මුල් පදයේ පොදු අන්තරය d කියලා. අපි හිතමු තව ශ්‍රේණියක් දීලා දෙනවා මෙන්න මෙහෙම. ඔන්නම ශ්‍රේණියක් දීලා තියෙනවා. හරිද? 3 6 9 12 15 18 ඔය විදිහට ශ්‍රේණියක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම අපෙන් අහනවා මේක සමාන්තර ශ්‍රේණියක්ද? ඔව්ද නැද්ද? බලන්න. පොදු අන්තර මේ දෙක අතර අන්තරය අනුඝාත පදයක් අතර අන්තරය මොනතරම් ගත්තොත් 3යිනේ. හැමදැනම අනුඝාත පදයක් අතර අන්තරය සමාන නම් ඒක අනිවාර්යයෙන්ම මොකද? සමාන්තර ශ්‍රේණිය. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක් කියලා අපිට කියන්න පුළුවන්. මේක සමාන්තර ශ්‍රේණිය. ඊළඟට අපි මුල් පදේ මොකද්ද කියලා. මේකේ මුල් පදේ මොකද්ද? මුල් පදය 3යි. ඊළඟට අහනවා පොදු අන්තරය මොකක්ද කියලා. පොදු අන්තරය මොකද? අනුඝාත පදයක් ගන්න ඒ පසු පදේ පෙර පදේ අරගෙන 9 6ක් ගියා 3. එතකොට පොදු අන්තරය 3යි. අපෙන් අහනවා මේකෙන් 10 වෙනි පදේ මොකක්ද කියලා. දැන් බලන්න මේ 6 පද 6ක් තියෙනවා. මේකේ 7 වෙනි පදේ හෝ 8 වෙනි පදේ හෝ 9 වෙනි පදේ හෝ 10 වෙනි පදේ හෝ ඕක එක ක්‍රමයක්. අපි එහෙමත් බලමු. 18 18 තුන 21 21 තුන 24 24 තුන 27යි. හරිද? එතකොට මේ 3 4 5 6 7 8 9 තව එකක් කරනවා නේද? 30. ඔන්න 10 වෙනි පදේ 30යි කියලා අපිට අර විදිහට කොට පස්සේ එනවා. හරිද? අපි දන්නවා දැන් අපිට පොඩි අයිඩියා එකක් තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉස්සෙල්ලා කිව්ව ශ්‍රේණිය නම් එන්නි පදේ හොන සමීකරණ දාන්න. දැන් බලමු මේ ශ්‍රේණියේ පළවෙනි පදේ හොර බලමු පළවෙනි පදේ බලමු. පළවෙනි පදේ අපි හතරවෙනි පදේ බලමු. n වෙනි හතර මේ දැන් ගන්න දෙන්න 10 වෙනි පදේ. අපි මේ ඉස්සෙල්ලා බලන්නේ මේ සමීකරණය හරියද කියලා බලන්නේ. n සමානයි 4. t 4 සමානයි a කිව්වේ මුල් පද අර ශ්‍රේණියේ මුල් පදේ නම් මේකෙත් මුල් පද දාලා බලමු 3 ධන එළේට අපි ගත්තා 4 4 ඍණ 1 3 ධන 4 එකක් ගියා 3යි 3 වාරයක් 3 3 ධන 9 සමානයි 12යි කියලා අපිට උත්තර එනවා. මේ හතරවෙනි පද මේ සමාන්තර ශ්‍රේණිය හතරවෙනි පද 12යි කියලා වෙන දේවල්. බලමු හතරවෙනි කියලා.
පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ. හරිද? එතකොට හතරවෙනි පදේ ආව මොකද 12 කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟට බලන්න මේ ශ්‍රේණිය වල මේ සමීකරණය හරි කියලා අපිට නිකන් දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා හරි කියලා. හරිද? එතකොට මෙතන උඩ හදනවා n සමානයි අපි 9 වෙනි පදේ හොයලා බලමු. 9 එකෙන් අපි හොයලා බලමු තියෙන පදය. 6 වෙනි පදේ හොයලා බලමු. 6 වෙනි පදේ දාන්න අපි දීලා තිබ්බා. 18යි කියලා. t 6 සමානයි n වෙනුවට මොකක්ද දාන්නේ? මුල් පදේ 3යි කියලා දාන්න. 6 ඍණ 1 තියනවා එම ලිව්වා d කියන්නේ පොදු අන්තරය මොකද මේකේ 3 බලන්න 3 දාන 6 එකෙන් ගියා 5යි පස්සට 3 15 එතකොට 15යි 3යි මොකද වෙන්නේ ඇවිල්ලාද 6 වෙනි පදේ ඇවිල්ලාද එතකොට මේ සමීකරණය හරි නේද හරියටම හරි ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක දැන් මොකක් හරි ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් නම් ඒකේ අපිට කියන ඕනම ගන්න ඕනම මිනි පදේ. ඒ කියන්නේ අපි හිතමු කෝටි වෙනි පදේ කියන ලක්ෂ වෙනි පදේ. ඒත් මේ එන්ට ලක්ෂ දාලා සමාන්තර ශ්‍රේණිය මුල් පදයයි ප්‍රතිවන්තරය දානවා අපිට. ඒ පදේ හොයලා කියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. එතකොට සම ලියා ගන්න මෙන්න මේ කොටස Tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. හරි ඉස්සෙල්ලාගේ පෝස්ට් එක මේ වීඩියෝ එකේ මොන කරුණු ලියා ගන්න. මොකද මේක රිවිෂන් එකක් කියන්නේ තියරි පොඩි වෙලාවකින් කවර් කරන නිසා මම නෝට් එක කියන්නේ නැහැ. ඔයාලා පැහැදිලි කරගෙන මොකද මේක පැහැදිලි කියනවා. මෙතනින් ගා මොනවද දෙන්නේ කවුරුද? මුල් පදය a n ඍණ 1 වාරයක්. එතකොට මේක ලියා ගන්න මෙන්න මේ සමීකරණය Tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. මේ උදාහරණ ලියා ගන්න හැමෝම මෙන්න මේ ශ්‍රේණිය කුමන වර්ගයේ ශ්‍රේණියක්ද ඊළඟට 10 වෙනි පදේ වලින් ලියුවා. ලියා ගන්න ගමන් මම කියන්න 3 6 9 12 15 යන සංඛ්‍යා අනුක්‍රමය කුමන වර්ගයේ ශ්‍රේණියක්ද හේතු සහිතව දක්වන්න. මෙම ශ්‍රේණියේ 10 වන පදය සොයන්න. ඔය ටික හදන්න දැන් මම හදන්න කිව්වා මේ සමීකරණය මතකද ලියා ගන්න Tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. මේ සමීකරණය ඕනම සමාන්තර ශ්‍රේණියකට පොදුයි. a කියන්නේ මුල් පදය, Tn කියන්නේ n වන පදය, d කියන්නේ පොදු අන්තරය. හරි? හරි මගේ මේ ටියුට් එකේ මම දානවා PDF එකක් විදියට ගන්න. මේක තියෙනවා මේ ගැටලු විසඳන විදිය තියෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණ තියරිය නෝට් එකකද තියෙනවා. මේක තියාගන්න එක්සෑම් දක්වා මේක තියෙනවා කියන්නේ A to Z ගාන මට්ටමට යනකම් තියෙන කියන්නේ මම ගාන හතරක් විතර තෝරගෙන වීඩියෝ එකට වුණා මේ විදිහට. ඒ කියන්නේ දැනට සාකච්ඡාවට වුණ විදිහට ගණන් ටිකක් හදන්න. මේකේ ගණන් ටික හදන්න අනිවාර්යයෙන්. මේකේ උත්තර මගේ පේපර් ක්ලාස් එකේ ළමයින්ට නම් මම වීඩියෝ එකක් විදිහට හරි දෙනවා අනිවාර්යයෙන්ම. හරි බලමු මේක තියෙනවා පස්වෙනි ගාන හතරවෙනි ගාන බලමු. හතරවෙනි ගාන තියෙන්නේ 25 21 17 13 යන සමාන්තර ශ්‍රේණියේ 15 වන පදය. මෙන්න මේ ශ්‍රේණියේ 15 වෙනි පදය. හරිද? මේක පොදු මුල් පදේ මොකක්ද? මුල් පදය 25. ඒක කියන්න දෙයක් නැහැ 25යි කියලා දෙයක්.
එතකොට මේක පොදු අන්තරය. පොදු අන්තරය මම පොදු අන්තරය ගන්න ක්‍රමයක් කිව්වා. සමීකරණ කිව්වා. පළමු පදය හැර වෙන ඕනෙම පදයක්. මේක නැතු වෙන ඕනම පදයක් ගන්න මේ. 17 ගමු. එකෙන් අඩු කරනවා ඉන 21. මේකට උත්තරේ ලකුණුද? ඍණ 4. ඍණ 4. වෙන පුළුවන්. ඒ කියන්නේ මේක දෙන්න අඩු වෙන සමාන්තර ශ්‍රේණිය. මුල් පදයට වඩා අවසාන යනකොට පදයේ අඩු. ඒකට මුල් පදේ 25 අවසාන යනකොට ඍණ ගණන් වෙන්න පුළුවන්. හරි. එතකොට බලන්න අපේ අහනවා පහළොස්වන පදේ t පහළ සමානයි ඒ මොකද? මුල් පදය ඉස්සර බලන්න මේක සමීකරණ ලිය. ඒ දාන එන්ජින් එක වාරය ඩිවලොප් මේක අනිවාර්යෙන් ලියලා තියන්න. කාදාන ඉස්සර සමීකරණ ලියලා තියන්න. ඒ දාන එන්ජින් එක වාරය tn කියන්නේ t පහළ n එකට 15. a කියන්නේ මුල් පදේ a කියන්නේ t කියන්නේ පොදු අන්තරය. a කියන්නේ 25යි. n ඍණ 1 n කියන්නේ 15 ඍණ 1. හරිද? 15 ඍණ 1 d කියන්නේ පොදු අන්තරය ඍණ 4යි. බලන්න 25 දාන්න 14යි ඍණ 4. 25 14 වරය ඍණ 7. එතකොට ධනාරයක් නෙක ඍණ ගණනක් නෙමෙයි. 4ක් 4 16 4ක් 4ක් 4යි 5යි ඍණ 56. එතකොට අපිට උත්තරේ එනවා ඍණ 31යි කියලා. අපිට උත්තරය ආවා ඍණ 31යි කියලා. මොනවද කීපදද? 15 වන පදය ඍණ 31යි. හරිද? මේකේ හඳුන්වලා තියෙන්නේ t පාලම කියන්නේ කියලා. හරිද? එතන ඍණ 31 තියෙන්නේ. ඊළඟට අපි මේක හදමු 14 වෙනි ගාන. හැමෝම මුල ඉඳලා අදාගෙන යන මේ ශ්‍රේණි කියන කොටස මේක හදලා පාස් ලෙවල්ස් ටික හැදුණා. ශ්‍රේණි ජීවිත කාලෙම අමතක වෙන්නේ නැහැ. මේක පුවාගෙන නොට් එකක් දාගන්න ඕන. 14 වෙනි ගාන ගන්න කරමු. 14 වෙනි ගාන තියෙනවා සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය 5ද. d සමානයි කෙලින්ම ලිව්ව 5යි කියලා. 8 වන පදය t8 සමානයි 42ලු. ඊළඟට මෙහි a සොයන්න. ඒ කියන්නේ මුල් පදය. සම්මත සංකේත තමයි මුල් පදයේ සම්මත සංකේත තමයි ඒ කියන්නේ. ඒක තමයි ගන්න. එතකොට සමීකරණ ලියන්න tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. අපි දන්නවා t8 සමානයි a දන්නේ n කියන්නේ 8යි 8 ඍණ 1 d කියන්නේ 5යි. හරිද? එතකොට a කියන්නේ අපි දන්නේ t8 කියන්නේ දීලා තියෙනවා 42යි කියලා. 7යි 7 වාරයක් 5 35යි. 42 සමානයි a ධන 35යි. එතකොට a සමානයි 42 35 ගියාම 7යි කියලා අපිට තේරෙන්න පුළුවන්. හරිද? අපි දන්නවා එතන අපිට කියන්නේ a සොයන්න. a සමාන්තර ශ්‍රේණියේ මුල් පද 6 සොයන්න. අපි දන්නවා දැන් මුල් පද a කියන්නේ මුල් පදේ 7යි. d කියන්නේ ලියමුදින් මේක මේ 7 ධන 5. එක සැරේ ලිව්වොත් කමක් නැහැ. 12 ධන 5. 7යි
5යි sorry 7යි 12යි 17යි 17 දන 5 22යි 5යි 27යි මොකද මුල් පද කිලියන තියෙන්නේ 7 12 17 22 27 ඊළඟට 32 ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ සමහර විදිහට අපි බලුවා. ඊළඟට ශ්‍රේණියේ මුල් පද 6 ලියුවා. පොඩි දෙයක් දෙන්නේ පළවෙනි සමීකරණය හදන්න ගන්න. ඊළඟ අපි 22 වෙනි ගණන අන්තිම ගණන. ඒ කියන්නේ ඒ කොටසේ අන්තිම ගණන. එතන දෙන ගණන 22ක්. මේ වීඩියෝ එකත් එක්කම මේ PDF එක දානවා. වීඩියෝ එක බලලා මේ ගණන් ටික මාරින්ම හදන්න. 22 ගණන T4 සමානයි 20 sorry T4 සමානයි 17යි T9 සමානයි 42යි. අපි දන්නවා මේ මොනවද දන්නවා T1 සමානයි A ධන n ඍණ එක වාරයක් D කියන දන්නවා නේද? බලන්න Tn කියන්නේ T අපි 4 දන්නවා T4 සමානයි A ධන n උඩ 4 ඍණ 1 D T4 දීලා තියෙනවා 17යි කියලා A දන්නේ 3යි D දන්නේ 4 එකක් තියලා 3යි ඒක අපි ගත්තා පළවෙනි සමීකරණේ. ඊළඟට අපි දෙවෙනි සමීකරණය ගන්න. T9 සමානයි එංගිල එක වාරයක් D. හරිද? Tn සමානයි එතන එංගිල එක වාරයක් D. බලන්න 9 වෙනි පදේ. नामनी पद T9 මේකට දානවා A දාන්නේ T9 කියන්නේ 42ක්. A කියන්නේ අපි A කියන පදේ දන්නේ 9 එක කියන 8යි D. දෙවෙනි දැන් මම නොදන්න පද දෙකයි සමීකරණ දෙකයි. අපිට මොකද කරන්න පුළුවන්? සමගාමී සමීකරණ විදියට මේ සමීකරණ දෙක විසඳන්න පුළුවන්. බලන්න මේකේ සම්රචකයේ මෙතන AA අපි හිතමු දෙවෙනි එකේ පළවෙනි සමීකරණය අඩු කරලා බලමු. ඔය සමරචක සමානයි එක දෙකයි. අත 25යි. මේකත් ඒකෙන් ඒ ගියා මේක මම ලියන්නම් සමි පියවරෙන් නැතුව ලියන්නම් තමයි දෙකම 17යි. ළඟට පැත්තේ A ධන 8යි D ඍණ A ධන 3යි D. හරිද? 42 17 කියා 25යි. දැන් මම මේක සුළු කරන තරණයක් කරනවා. අටෙන් 3ක් ගියා 5යි අටෙන් 3ක් ගියා 5යි එතකොට D සමානයි මේ දෙපැත්තම 5න් බෙදුවා D සමානයි 5යි කියලා පිළිතුර එනවා. එතකොට D සමානයි 5යි නම් මේ එක සමීකරණයකට ආදේශ කරනවා. මෙන්න මේ 6 සමීකරණය D සමානයි 5 පළවෙනි D සමානයි 5 එකට ආදේශය. එකට ආදේශ කරාම 17යි 3 වාරයක් 5 17යි A ධන 15. එතකොට මේ 15 පැත්තට ගියා A සමානයි 2යි කියලා පිළිතුර එනවා. හරිද? D සමානයි 2යි කියලා පිළිතුර එනවා. බලන්න දැන් අපෙන් අහන්නේ T පාරේ 15 වන පදේ අහන්නේ. අපි T4ක් දන්නවා, T9ක් දන්නවා, T15යි. T15
Tn සමානයි මොකද? Tn සමානයි a දන n ඍණ එක වාරයක් d. t පාරව සමානයි a මොකද? a ආවා 2යි ධන n කියන්නේ පාරව ඍණ 1 5යි 2 ධන 14 වාරයක් 5යි. එතකොට 2 ධන 5 4 20යි 5 2 5 1 5යි 2යි 7යි. එතකොට t පාරව සමානයි 72යි කියලා අපිට තේරෙනවා. හරිද? දැන් මොකක්ද තේරුණා මේ සමීකරණය දාගෙන ගණන් හදන්නේ කොහොමද කියලා. එන්න පුළුවන් ගණන්. දැන් මේකේ තියෙනවා ගණන් 22ක්. ඒ 22 අර සමීකරණේ මේ වීඩියෝ හදලා වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගන්න ටික හදුනා. ඒ සමීකරණය කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරි දැන් බලන්න අපි සමාන්තර ශ්‍රේණියේ පළවෙනි කොටස ඉවරයි නේ. ඊළඟට අපි යමු ඊළඟ සමාන්තර ශ්‍රේණියේ අවසාන කොටස වගේ කියන්නේ ඊළඟ කොටස. අපි දැන් හිතමු පළමු පදය a දෙවන පදය දෙවන පදය නෙමෙයි පොදු අන්තරය d ඊළඟට n වන පදය l මෙන්න මේ සමීකරණයේ මේ සමාන්තර ශ්‍රේණිය මෙන්න මේ පළමු පදයේ a හා පොදු අන්තරය d හා n වන පදයේ l වල සමාන්තර ශ්‍රේණිය අපි සමාන්තර ශ්‍රේණිය a ධන දෙවෙනි පදයේ d තුන්වෙනි පදයේ a ධන 3යි d කොහොමද ලියුවා අවසාන පදේ මොකද n වන පදයේ l නම් a ඉස්සෙල්ලා පදයේ l ඍණ d හේතුව මේකට d එකක් හදුනා තමයි මේක හැදුනේ. අවසාන පදේ l නම් මේකට d එකක් හදුනා තමයි l හැදෙන්නේ. ඊට ඉස්සෙල්ලා පදේ l ඍණ 2යි d. හරිද? ඊට පොඩක් බලන්න. කිව්වා එතන ඊට ගමු. l ඍණ d l ඍණ 2යි d l ඍණ 3යි d. හරිද? ඔන්න ශ්‍රේණිය ලියුවා. හරිද? අපි මේක මුල ඉඳලා අකට එකතු කරමු. අපි මුල ඉඳලා අකට අපි ඒක සමාන කරමු. එතන මේකට s n ට. නිකන් අපි සමාන කරලා බලමු. අපි ඒක හැම තියදී අපි මෙතන සමීකරණය ලියමු 1 2 3 සමාන්තර ශ්‍රේණියක් 4 5. ඔන්න සමාන්තර ශ්‍රේණියේ මුල් එක 1 2 3 4 5 මුල් පද 5. 5 විතර 9යි 10යි 10යි 5යි කියලා අපිට මුල් පද 5 එකතු වෙනවා. ඒ කියන්නේ මුල ඉඳලා අකට එකතු වෙනවා. 1 2 3 3 4 10 5යි 15. ඊළඟට බලමු මේකත් ඒ විදිහට මේකත් s එකට සමානම කරලා හරි මේ යන්නේ මේක පැහැදිලි කිරීමේ ක්‍රමවේදය තමයි උඩ යන්නේ. මේකට පටලව ගන්නවා මේ දෙක. දැන් බලන්න a ධන d a ධන 3යි d අගේන්දර මූලයට එකතු කරා මූලයට එකතු සමානයි මේක කියන පුළුවන් SN කියන. අගේන්දර මූලයට එකතු කරමු L ඍණ D L ඍණ 2යි D. අපි ඔතන යනවා කරමු. මේක ලියුවා. මේකත් අපි කොරනට දාන්න. මම ඊට පස්සේ ඉච්ච එක දිනු. ඊට පස්සේ
අපි මේක තව පියවරක් ලියලා කරමු. A ධන 3යි D ධන A ධන 2යි D A ධන D L හරිද? sorry දැන් මේක ගත්තොත් අපි එකතු කරලා බලමු එකයි එක ධන දෙක පළවෙනි පදේ මේ වම් අත පැත්ත 2යි S N වෙනවා මේ පැත්ත A ධන L කොච්චර ඉවත් A ධන L බලන්න මෙතන ඉතුරු කරපන් මේක A ධන L මේක A ධන L L කොච්චර ඉවත් මේක A ධන L නේ හරිද එතකොට මේකේ n වෙනි පදයක් ආවා 2යි S N සමානයි මොකද්ද A ධන L කොච්චරද කීව දාවක් විතරද මේක n වතාව දැන් මේ n වෙනි පදේ මේ L එක A ධන L ඒවා n ප්‍රමාණයක් තියෙනවා හරිද එතකොට අපි මේකේ Sn විතර තනි කරගමු Sn සමානයි n බෙදීම නැත්නම් මේක මෙහෙම තියමු Sn සමානයි n වාරයක් A ධන L බෙදීම 2යි කියලා අපිට හරිද එතකොට Sn සමානයි n බෙදීම 2 A ධන L කියලා එනවා හරිද එතකොට Sn සමානයි n බෙදීම 2 වාරයක් A ධන L කියලා හරිද දැන් මේක අවශ්‍ය අය ඉන්නවා මේක ඒ කියන්නේ මේක මතක නැති අය ඉන්නවා මේක කවදාවත් උගාගෙන නැහැ ඇවිල්ලා නැහැ මේක ඔප්පු කරන්න කියලා හරිද මේක දැනන් ඉන්න එක හොඳයි මොකද මෙන්න මේ සමීකරණ දෙක තමයි ඉස්සෙල්ලා ඉගෙනගත්තු Tn සමානයි A ධන n දින එක වාරයක් D එකයි Sn සමානයි A ධන L එකයි ඕකෙන් උත්පන්න වෙන සමීකරණය තමයි මෙතන අපිට ගණන් හදනකොට ගන්න ඕනේ මේක තේරුනොත් තමයි මේක මතක හිටින්නේ හරිද මේ කරපු දේ මුලින්ම අපි මේක ඒක ඉගෙන ගන්න කිව්ව තමයි අපිට දැන් මේ තවම මතක මොකද මේක අවබෝධ කරගත්තු නිසා තමයි අපිට මේ සමීකරණ අමතක නොවෙන්නේ ඔයාලත් මේක මතක නම් මේක තේරුම් ගන්න පුළුවන් නම් තනියම කාට හරි මේක තේරුම් කරගන්න පුළුවන් නම් මේක කවදාවත් අමතක වෙන්නේ නැහැ හරිද දැන් අපිට සමීකරණයක් ආවා S සමානයි n බෙදීම 2 වාරය A ධන L කියලා මේක මැක්කෝ මේක අවශ්‍යයි ඉන්නනම් ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරනවා හරිද අපේ සමීකරණය ආවා A ධන Sn සමානයි n බෙදීම 2 වාරය හරිද අපි මේකේ Sn කියන්නේ අතලගත්තේ මුල් පදයේ ඉඳන් n වෙනි පදයට එකතුවනේ. ඒතර මෙතනත් අපි හිතමු මේක මුල් පදයේ සිට කොහොමද ඒකනේ මුල් පදයේ සිට n පදය දක්වා එකතු. අපි මේක හිතන විතරයි දැනගන්න. හරිද? එතකොට මෙතන n බෙදීම 2. n වෙනි පදේ කීරි පදේ කියනවා n කියලා කියන්නේ. A කියන්නේ මුල් පදේ L කියන්නේ අපි L කියලා ගත්ත අතර n වෙනි පදේනේ. n වෙනි පදේ තමයි L කියලා කිව්වේ. අපි මේ L කියන එකට ලියන්න බැරිද? අපි අතන n වෙනි පදේ කොහොමද ලියන්නේ? Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D කියලා ලියුවා. එතන මේ Tn කිව්ව n වෙනි පදේ මෙතන L කියලා ගන්න තියෙන්නේ n වෙනි පදේ. A ධන n ඍණ එක වාරයක් D. අපිට මේ L වෙනුවට මේක ලියන්න ඕනේ. L වෙනුවට මේ කොටස අරන් මෙතනින් තියන්න පුළුවන් නේ. අපි මේ විදිහට බලමු. Sn සමානයි n බෙදීම 2 වාරයක් A ධන මොකද? L වෙනුවට යන්න පුළුවන්. A ධන n ඍණ එක වාරයක් D. ඇතුලේ පොඩි වරක් තියෙන නිසා අපි වරක් දැම්මා. හරි? එතකොට අපිට මේක තව සුළු කරන්න පුළුවන්. Sn සමානයි
n බෙදීම 2 වාරයක් 2යි a ධන n ඍණ 1 වාරයක් t කියලා අපිට සමීකරණය ලියන්න පුළුවන්. හරිද? n බෙදීම 2 2යි a ධන n ඍණ 1 වාරයක් d කියලා අපිට සමීකරණය ලියන්න පුළුවන්. දැන් මේ මොනවද හරි දන්නේ නැහැ අපි දැනට මේ සමීකරණ නිකන් ඔප්පු කරා විතරයි. දැන් මොකද මේ SN කියලා ගත්තේ අරගෙන n වෙනි පද දක්වා පදවල එකතුව. එතකොට මොකක් හරි අපි ලියන්නේ මෙන්න මේ සමීකරණ 1 3 5 7 9 11 වම සමීකරණේ දීලා තියෙනවා. ඔය සමීකරණේ අපෙන් අහනවා එක පොදු අන්තරය 2 මේක කියන මේක අඩු කරලා 2 නේ අතරේ. එතකොට අපෙන් අහනවා 10 වෙනි පදේ t 10 සමානයි a ධන n ඍණ 1 වාරයක් d. හරි? එතකොට t 10 සමාන a මොකද්ද 1යි 10 d කියන්නේ 2යි. එතකොට 1 ධන 9 වාරයක් 2 1 ධන 18 සමාන 9 වාරය 18යි 18 1යි 19යි කියලා අපිට පිළිතුරක් එනවා. හරිද? අපි දන්නවා 10 වෙනි පදේ මොකද? 10 වෙනි පදේ 19 කියලා අපිට උත්තරයක් ආවා. දැන් බලන්න මේ අට්ටිකම ගන්න මේක මේ අමතක කට්ටිය මේක ලියා ගන්න. වීඩියෝ එකම පැහැදිලිව කොහෙන්ද කරන්නේ. ඒ කියන්නේ මේක අතු කරන දා ගන්න ඕනේ. S සමාන n බෙදීම 2 වාරයක් ඒ දන n. ඒකට L කියන්නේ n වෙනි පද. n නාන පදේ ඒ දන n ඍණ 1 වාරයක් d. ඒ L වලට ඒක ආදේශ කරනවා. ඒක ආදේශ කරලා ඒ වරහන් සුළු කරලා තමයි අපි මෙන්න මේ පදේ ගන්න. මේ සමීකරණය සමීකරණය කරා. මෙන්න මේ සමීකරණ දෙක තමයි උඹර තම සමීකරණ දෙකක් තියෙනවා කියලා. මේකේ ව්‍යුත්පන්න තමයි මේ තියෙන්නේ. හරිද? දැන් අරනවා. හරි. දැන් අපි සමීකරණ දෙකක් ආවා. S සමානයි n බෙදීම 2 වාරයක් a ධන l මේකේ උත්පන්න කරා S සමානයි n බෙදීම 2 2යි a ධන n ඍණ 1 වාරයක් d කියලා සමීකරණය. ඊළඟට දැන් මේ සමීකරණ දෙකෙන් තමයි මැච් එක ගන්න තියෙන්නේ. හරිද? මොනවාද සමාන්තර ශ්‍රේණිය වල මෙන්න මේ සමීකරණ තුන. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. ඔය සමීකරණ තුනෙන් තමයි මොන දේ කරා සමාන්තර ශ්‍රේණිය වල නාමයක් කියලා මෙන්න මේ සමීකරණ තුනෙන් පිටියන්නේ නැහැ. හරි? දැන් අපි මෙන්න මේ මම දැන් ගත්ත සමාන්තර ශ්‍රේණිය වල 1 3 5 7 මේක පළවෙනි පදේ 1 මංගෝ සමාන්තර ශ්‍රේණිය නම් මේ එක වගේ. ඒ කියන්නේ ගාන හදා මොනවා හරි විදියකින් ගාන බැලුණා මේ මුල් ටික හරියට හදනවා නම් ඒ කොටස අපිට ලකුණු තියෙනවා. මම කියන්නේ ඕනම ගානක් හදද්දී මුල්ම ටික පැහැදිලිව ලියා ගන්න පැහැදිලි දත්ත ටික ඊළඟට ලියා ගන්න. එතකොට මේ 10 වෙනි පදය අපිට දානවා t 10 සමාන a ධන n 1 වාරයක් මේ සමීකරණය t 10 සමාන 1 ධන 10 1 9 9 වාරයක් 18 18 1යි 19 කියලා අපිට සමීකරණය ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි බලන්න දැන් අපෙන් අහනවා 10 වන පදය දක්වා පදවල එකතු. අපිට තියෙනවා පද 6ක්. අපි මේක ලියමු 10 පද දක්වා දිගටම. ඔන්න 10 පද දක්වා මේ 15 ධර්ම දක්වා ලියවන අද ටික ලියමු. හරිද? එතකොට ඔන්න දැන් අපි 10 වෙනි පද දක්වා පද ටික ලියුවා. 1 3 5 7 9 11 13 15 10 ඔඩි එක එකතු කරගන්න ඕනේ දැන් අපිට. කී දෙනෙක් එකතු කරලා?
එතකොට බලන්න 100ක් කියලා උත්තරේ එනවා. ඊළඟට අපි මේ 10 වෙනි පද දක්වා පදවල එකතුව 100යි කියලා දන්නවා. දැන් අපි බලමු නිකන් අර සමීකරණ දාන්න මේ සමීකරණෙට. කොහොම? SN සමානයි n බෙදීම 2 a ධන l SN සමානයි n බෙදීම 2 දෙකයි a ධන n දින 1 වල මේ සමීකරණ දෙකම දාන්න. මේ ඉස්සලා මේකට දාන්න. මේ කියන්නේ n වෙනි පද දක්වා එකතු n වෙනි පද තමයි l කියලා දෙන්නේ. හරිද? එතකොට S 10 සමානයි n කියන්නේ 10 බෙදීම 2යි a කියන්නේ 1යි l කියන්නේ 10 පදේ අපිට ආවා 19යි කියලා. එතකොට බලන්න 10 බෙදීම 2යි 19යි 20 20 වාරයක් 5 කියන්නේ 100. උත්තරය නේද? හරියටම හරිය කියන්නේ සමාන්තර ශ්‍රේණියක මුණ පදයේ දක්වා එකතු වෙන්න පුළුවන් අපිට මේ සමීකරණ දෙකේ හොයන්න පුළුවන්. අපි මේ කෙලින්ම දැම්ම මේ 10 වෙනි පදේ දන්නවා. අපිට කවුරු හරි කියනවා අන්න අර ශ්‍රේණිය මේ උඩ තියෙන ශ්‍රේණියේ 50 වෙනි පදයේ දක්වා පදවල එකතුව හොයන්න කියලා. 50 වෙනි පදේ 50 වෙනි පදයේ දක්වා මෙන්න මේ පදේ දක්වා. හරිද? එතකොට මොකද කරන්නේ? ඒ සමාන මෙන්න මේ සමීකරණ තමයි. ඒ කියන්නේ 50 වෙනි පදේ අපි දන්නවා නම් මේක ගන්නවා. පදේ දන්නේ නැත්නම් ගන්නේ මේක. තේරුම් ගන්න 50 අවසන් කියන්නේ යම් කිසි පදයක් දක්වා එකතු කියලා කියනකොට ඒ පදේ අපි දන්නවා නම් පළවෙනි පදේ සමීකරණය ගන්නවා. ඒ පදේ දන්නේ නැතුව ඉතුරු තත් ටික දන්නවා නම් දෙවෙනි සමීකරණය ගන්නවා. ඊළඟ දෙවෙනි සමීකරණය නම් බලමු. n බෙදීම 2 2යි a ධන n බෙදීම 2 n බෙදීම 2 කියන්නේ n 50 වෙනි පදේ ගුවා 50 s 50 සමානයි 50 බෙදීම 2යි 2යි a කියන්නේ ඒ වාරයක් එක ධන 50න් එකක් ගියාම n කියන්නේ 5යි d කියන්නේ මොකද 2යි. දැන් බලන්න සුළු කරලා S 50 සමානයි 25 වාරයක් වරාද සුග 50 එකක් කියන 49 වාරයක් 2 දන 1 49 වාරයක් 2 කියන්නේ කීයද 98යි 98යි 2යි 100යි. එතකොට අපිට 50 වෙනි පදේ එනවා 25 වාරයක් 100 කියන්නේ 2500 කියලා අපිට 50 වෙනි පදේ එනවා. දුකියුවන් නම් සමාන්තර ශ්‍රේණිය ඕනම සංඛ්‍යාවක් දක්වා එකතුව මෙන්න මේ සමීකරණ දෙකේ ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි යමු තව ගැටලුවක් හදලා මේ ටියුට් එක යන්න ටියුට් එක අපි තව උදාහරණ ගැටලුවක් හදලා ඉමු. හේතු සහිතව පැහැදිලි කරන්න මුලින් ඉඳලා මොන ශ්‍රේණියක් කියලා දන්නවනේ මම මොන වගේ ශ්‍රේණියක්ද හේතු සහිතව පැහැදිලි කරන්න. ඊළඟට මෙම ශ්‍රේණියේ 10 වන පදය සොයන්න. 10 වන පදය ගන්න. ඊළඟට 10 වන පදය දක්වා පදවල මුඛ්‍ය S 10 T 10 මෙතන S 10 මෙතන. ඊළඟට
13 වන පදය දක්වා පදවල ඓක්‍ය සොයන්න. 13 වන පදය දක්වා පදවල ඓක්‍ය සොයන්න. 13 වන පදය දක්වා S13 හොයන්න. 10 පදය අපි ඉස්සෙල්ලා මේ එක පෝස් කරලා මේ ගාන හදන්න. හදලා අවසානයේ උත්තරය හරියට බලන්න. 10 පදේ T10 සමානයි A දන n දින එක වාරයක් D. T10 කියන්නේ A කියන්නේ 11. n කියන්නේ එතකොට 10 යන්නේ 1. D කියන්නේ D මොකද දෙන්නේ? මම ගෝ A කියන්නේ මුලින්ම ලියා ගන්නකොට 11. D කියන්නේ 15න් 11ක් කිය 4යි කියන උත්තරේ. එතකොට පළවෙනි පදේ 11යි D පොදු අන්තරය 4යි. 11 දන 9 වාරයක් 4. 47යි කියලා අපිට තේරෙනවා. 10 වෙනි පදය 47යි කියලා අපිට උත්තරේ එනවා. ඊට පස්සේ අපි ගන්නවා S10. අපි දැන් 10 වෙනි පදේ දාන්නේ. ඒකට දාන්න පුළුවන් සමීකරණේ n බෙදීම දෙක. n කියන්නේ 10 බෙදීම 2යි. A කියන්නේ 11යි. L කියන්නේ 47යි. පොඩ 5 වාරයක්. මොකද එන්නේ? 58. දෙසිය 90යි කියලා අපිට අවසාන උත්තරේ එනවා. හරිද? එතන පේනවා 290යි. හරි? ඉතින් 5 වාරයක් 58 290. ඊළඟට හරි ඊළඟට අපි යනවා S13 වෙනි පදේ බලන්න ඉතින් S13 වෙනි පදේ හොයන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා ඒ කියන්නේ මෙතෙන් S10 වෙනි පදේ දන්නවා එතනින් 11 වෙනි පදේ හෙව්වා 12 වෙනි පදේ හෙව්වා 13 වෙනි පදේ හෙව්වා ඊළඟට මේ සමීකරණය දාන්නත් පුළුවන් 13 වෙනි පදේ දන්න S13 සමානයි 13 බෙදීම 2 වාරයක් A දන 13 වෙනි පදේ දන්නවද දැන් අපි 13 වෙනි පදේ හොයාගත්තානේ ඒ 13 වෙනි පදේ මෙතෙන්ට ආදේශ කරාම S13 කියන සමීකරණය එනවා ඊළඟට අනිත් ක්‍රමය තමයි S13 දැන් අපි අනිත් දන්නවනේ n කියන්නේ 13 A කියන්නේ 11යි D කියන්නේ 4යි ඔය ආදේශයන් ටික ඒ කියන්නේ ඔය ප්‍රත්‍යයන් ටික ආදේශ කරලා 13 වෙනි පදේ දක්වා එකතු හොයන්නත් පුළුවන් බලමු අපි මේ ක්‍රමයට හදලා බලමු S13 n බෙදීම 13 බෙදීම 2 A කියන්නේ ඉවාරයත් A කියන්නේ 11යි ධන 13 ඍණ 1 ගුණ කිරීම D කියන්නේ 4යි 13 බෙදීම 2යි 22 ධන 12 වාරයක් අතර 48යි 13 බෙදීම 2 වාරයක් 48යි 22 කියන්නේ 8යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට 35යි කියලා මෙතන සුළු කරලා පස්සේ එනවා 35 වාරයක් 10 140යි කියලා අපිට උත්තර ලියන්න පුළුවන්. හරිද? මේ සුළු කිරීම මේවා නම් ඉතින් හදන්න පුළුවන් වෙන්න ඕන මේ මම හැමදේම ලියන්නේ මේක හුරු වෙන්න ඕන නිසා අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර කරෙන්න ඕන ඉතින් මේවා සුළු කිරීම නම් හුරු වෙන්න. හරි. අපි යමු ඊළඟට ටියුටෝරියල් එකේ තියෙන ගැටලු ටිකකට. ඒක මම මේකට සම්බන්ධ ගැටලු වලින් ගන්න දෙයක් හදන්නම් ඊළඟට. අර කොටසත් එක්ක සම්බන්ධයි මේ කියන්නේ මේ කොටස් දෙකම සම්බන්ධ වෙන ගන්න දෙයක් හදන්නම්. දැන් බලන්න මේ ටියුටෝරියල් එකේ මේ කොටසට සම්බන්ධ ගණන් වලින් 11 වෙනි ගානයි සහ 13 වෙනි ගාන බලමු. ඒක ගන්න එක අනිවාර්යෙන් හදන්න. මේ කියන්නේ මේ සමීකරණ දෙකත් එක්ක අනිත් ඉස්සරහ තියෙන අනිවාර්යෙන් මේ වීඩියෝ කොච්චර බලුවද කරන්නේ ටියුට් එක හදන්න පුළුවන්. ෆුල් try කරන්න.
11 වෙනි ගාන පළමු පදය 8 හා අවසන් පදය 78 වූ ශ්‍රේණියේ පදවල එකතුව 473ක්. මේ n වෙනි පදේ තමයි මේ අවසන් පදේ. කියන්නේ ශ්‍රේණිය අවසන් පදේ කියලා සලකන්නේ n වෙනි පදේ අපි අර විදිහට සලකනකොට අපි මේ n වෙනි පදේ කියලා ගමු. ඒ විදිහට 78යි එකතුව 473. සමාන්තර ශ්‍රේණිය පද ගන්න. S n සමානයි a sorry n වීම දෙක a ධන l කියලා අපිට මේ සමීකරණය ගන්න පුළුවන්. S n සමානයි 473යි. හරිද? 473 කියලා. n කියන්නේ අපි දන්නේ a කියන පදේ දන්නවා 8යි. l කියන්නේ අවසාන පදේ 78යි. 473යි. n බෙදීම 2 78 බෙදීම 2යි. sorry මේ n වල පදය tn මේ. එතකොට මේ n අපි දන්නේ නැහැ. පද ගන්න 78 ධන 8 කියන්නේ 86. මේකට ගන්නවා 43යි. 473 බෙදීම 43 සමානයි n. මොකද මේක ගුණ මේක බෙදුවා පස්සේ n ට එනවා. n කියෙත් කරන්නේ 473 බලන්න. එතකොට අපේ උත්තරේ යනවා n සමානයි 11යි කියලා. සුළු කළ බලන්න n සමානයි 11යි කියලා උත්තරේ එන්නේ. හරි. ඊළඟට බලමු 16 වෙනි පදේ. මේ ප්‍රශ්න බලමු. අවසාන දෙන ප්‍රශ්න. ඒක කට්ටිය අමාරු දෙයක් නේද? හරි ඊළඟට අපි බලමු 16 වෙනි ගැටලුව. 16 වෙනි ගැටලුව බලන්න. 16 වෙනි ගැටලුව තියෙන්නේ ඍණ 1 3 7 11. මේ සමාන්තර ශ්‍රේණියේ පදවල එකතු 35ක් වෙන්න. පදවල එකතු 35ක් වෙන්න පද ගන්න පද කොච්චර තියෙනවද? මේ n අහන්න. අපි බලමු s n සමානයි a ධන sorry n බෙදීම 2 වාරයක් a ධන l තියෙන එකක්. s n සමානයි n බෙදීම 2 2යි a ධන n දින එක වාරයක් t තියෙනවා. ඔය සමීකරණ දෙක දන්නවනේ අපෝ. ඔය සමීකරණ දෙකෙන් අපි මේකේ n වල පදය ඔය සමීකරණේ ඒ කියන්නේ අවසාන පදය අපි දන්නවද? දන්නේ නැහැ. අපි අවසාන පදය එල් දාන්න දේශ අපි මෙන්න මේ සමීකරණ තමයි මේක අදාළ සමීකරණේ ගලප ගන්න පුළුවන් වෙන්න ඕන මේ කාරණා දැක්කම. හරිද? හරි මෙන්න මේ ගාන ඊළඟ ගාන මොකද හරි ඊළඟට බලන්න මේ දැන් අංකෝ මේ සමීකරණයට වඩා මේ සමීකරණෙන් දත්තමදි මේක අපි දාගන්න. අපි බලමු මේ ගාන මේ දාගෙන අපි හොයන්න තියෙන්නේ a. අපි දන්නේ නැත්තේ a. ඒක නිසා අපි n සමීකරණය චුල්ලිකාව දේශ කරමු. s n සමානයි 35යි. n දන්නේ දෙකයි a දන්නවා a කියන්නේ ඍණ 1යි d කියන්නේ 4යි 4 කියන්නේ එතකොට 2යි a කියන්නේ ඍණ 2 දාන හරිද n කියන පදේ දන්නේ නැහැ ඍණ 1 d කියන්නේ මොකද d කියන්නේ 4යි එතකොට 35 සමානයි n බෙදීම 2 ඍණ 2 දාන 4යි n ඍණ 4 හරිද එතකොට n බෙදීම 2 ඍණ 4යි ඍණ 2යි ඍණ 6යි 4යි a මොන වගේ සමීකරණයක් දෙන්නේ? වාර වෙන සමීකරණයක් කියන පාඩයි බලමු 35
35 වාරයක් මේ හරස් මොන කරන්න 70 සමානයි n වාරයක් 4යි n ඍණ 6 මේකේ 70 සමානයි 4යි n වර්ග ඍණ 6යි n කියලා අපිට සමීකරණය එනවා. එතකොට මේ 70ක් ගන්න එක පැත්තකට 4යි n වර්ග ඍණ 6යි n මේ 70 ගන්න ඍණ 70 සමානයි බිඳුවයි කියලා අපිට වර්ගයේ සමීකරණයක් එනවා. දැන් මේ වර්ග සමීකරණය පොදු පදේ එකක් ගන්න පුළුවන් පිටට. 2යි n වර්ග ඍණ 3යි n ඍණ 35 සමානයි බිඳුවයි කියලා අපිට උත්තරය එනවා. අන්න તો බලන්න මේ දෙක බෙදුව දෙපැත්තම ඒක මේක කරන්නේ බිඳුවයි මේක දෙවාරයක් රේන්ජ් පාගනේ 70 10 වරක් 3 10 වරක් 3 70 10 වරක් 3 නෙන්නේ සෝරි 10 වරක් 7 නේ 70ක් එන්නේ ඒකට 10න් 7ක් ගියාම මේක ඍණ 3ක් එන්න නම් 10 ඍණ වෙන්න ඕන මේක නම් අපි කතා කරනවා මේක ඒ දැනුම මෙතන අවශ්‍ය 2යි n වර්ග ඍණ 10යි n ධන මොකද 7යි n ඍණ 35 සමානයි බිඳුවයි. දැන් බලන්න මේක වරහන් දෙකට ගන්න. 2යි n පිට ගත්තා n ඍණ 5 ධන 7ක් ගන්න පුළුවන් පිටට මේ දෙකෙන් 7ක් ගත්තා n ඍණ 5 සමානයි බිඳුවයි. එතකොට 2යි n ධන 7 සමානයි බිඳුව. එතකොට n සමානයි ඍණ 7 බෙදීම දෙකක් වෙන එකක්. ඒක උත්තරයක්. අනිත් පිළිතුර වෙනවා n සමානයි 5. එතකොට පද ගණන ඍණ ගණනක් වෙන්න පුළුවන්ද? පද ගණන. පද ගණන හැම වෙලාවෙම මොකද වෙන්නේ? ධන ඍණ නේද? එතකොට පද ගණනට සමානයි 5යි කියලා n සමානයි 5යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ මේ සමීකරණයේ සෝරි මේ ශ්‍රේණියේ පද පහක් තියෙනවා නම් ඒ පද පහ එකතුව 35ක් වෙනවා කියලා කියනවා. බලමු හරිද කියලා. 11යි 4යි පොදුවයි 4 මෙතන 15යි කියලා එනවා. 15යි 11යි 26යි 7යි 33යි 33යි 3යි එකක් ගියාම 30 කීයද? 35. උත්තර ඇවිල්ලාද? 35ක් වෙන්න පද පහක් තියෙනවා. ඒක සමානයි 5යි කියලා අපිට පිළිතුර ආවා. හරිනේ? අපි ඊළඟට අපි හදමු ඊළඟ දැන් මික්ස් කියලා මේ PDF එකට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ බලන්න පුළුවන්. මේකේ තියෙනවා පළවෙනි සමීකරණය හා දෙවෙනි සමීකරණ සම්බන්ධ අපි ඒකේ 7 වෙනි ගාන සහ 9 වෙනි ගාන හදමු. සමාන්තර ශ්‍රේණියක පළමු පදය හා පොදු අන්තරය d පළමු පදය a හා පොදු අන්තරය d වේ. ශ්‍රේණියේ මුල් පද පහ. පළවෙනි පදේ a දෙවෙනි පදය a දන d පොදු අන්තරය එකතු වෙලා නේද දෙවෙනි පදේ. එතකොට a දන d දන d. එතකොට a දන 2යි d කියන එක ලියන්න ලිව්වා. a දන 3යි d. හරි? ඊළඟට ශ්‍රේණියේ 7 වන පදය හා 5 වන පදය ශ්‍රේණියේ දෙවන පදය 7 හා 5 වන පදය 13 වේ. දෙවන පදය t n සමානයි a ධන n ඍණ 1 වාරයක් d. t 2 සමානයි කීයද? දෙවන පදය 7යි. t 5 සමානයි 13යි. 7 සමානයි a ධන 2 ඍණ 1 වාරයක් d. 7 සමානයි a ධන
කීයද? D. ये पहले समीकरण करना देवनी समीकरण करना t पहा समान a दाना n ऋण एक वार d මේකේ t පහ සමානයි a කියලා අපි දන්නේ n කියන්නේ 5 5 එකක් ගියා 4යි d කියලා අපිට දෙවෙනි සමීකරණය ගන්න පුළුවන් t පහ ගිය දා අපිට ආවේ 13යි කියලා අපිට උත්තරේ මේ තත්ත්වයක් දීලා තියෙනවා 13යි කියලා දෙකෙන් එක මේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය විසඳන්න තියෙන්නේ කොහොමද සමගාමී සමීකරණ විසඳන විදියට දෙක ඍණ 1 දෙකෙන් එක ගියාම වම්මත පැත්ත බලන්න 13න් 7ක් 6යි දකුණත පැත්තේ 4යි d ගෙන් d ගියාම a ගෙන් a ගියා බිඳුවයි අන්න මේ විදිහට සුළු කරන්නේ අනිත් a ඍණ a ධන d සම්පූර්ණ හදා එතකොට a ධන 4යි t කියලා අපිට මෙතන එනවා මේක ඍණ a ඍණ මේ ඍණෙන් ගුණ වුණාම t කියලා එනවා මේ a මේ a කැපෙනවා එතකොට උඩට යනවා 6 සමානයි 3යි d කියලා අපිට පිළිතුරක් එනවා. d සමානයි 2යි කියලා අවසාන පිළිතුර ගන්න පුළුවන්. ඒක පොදු අන්තරය 2යි. ඒකෙන් අර පොදු අන්තරය ගත්තා. ඊට පස්සේ පළවෙනි සමීකරණයට d ආදේශයෙන් 7 සමානයි a ධන 2 සමානයි 5 පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට ශ්‍රේණියේ මුල් පද 10 එකතුව සූත්‍ර භාවිතයෙන් සොයන්න. මුල් පද 10. මුල් පද 10 එකතුව කොහොමද ගන්න පුළුවන්? මම මේක මකන්නම් මෙතන. සමීකරණ දෙකක් කිව්වා අපි 10 වෙනි පදේ දන්නේ නැති නිසා අපි දානවා තුන්වෙනි සමීකරණය. ඒ කිව්වේ SN සමානයි n බෙදීම 2 a 2යි a දන්න n ඍණ එක වාරයක් d කියලා සමීකරණයට දානවා. හරිද? ඊපස්සේ S 10 සමානයි 10 බෙදීම 2 මුල් පද 10 දෙවාරයක් පළමු පදය A අපිට ආව මොකද උත්තරය ආවේ 5යි මුල් පදය 5යි ධන අපෙන් අහන්නේ 10 වෙනි පදේ නිසා n සමානයි 10 වෙනි 1 එතකොට d කියන්නේ 2 අපි ඉතින් ආදේශ කරලා පස්සේ 5යි 10 ධන 9 වාර දෙක 18 5 වාරයක් 28 සමානයි කීයද 140යි කියලා පිළිතුර එනවා මොකද පිළිතුර 140යි කියනවා මුල් පද 10 අයික සූත්‍ර භාවිත මේ කියන්නේ බෙදාගත්තු සූත්‍රය හරි ඊළඟට අපි 9 වෙනි ගැටලුව ප්‍රධාන ගැටලුව සමාන්තර ශ්‍රේණියක n වන පදය 5යි n ඍණ 2 ආකාරයට ලිවිය හැකියි. හරිද? මෙම ශ්‍රේණියේ n වන පදය tn සමානයි මොකද්ද? 5යි n ඍණ 2 කියලා ලියන්න පුළුවන්. වෙන වෙන පදයක් නෑ. එතකොට මෙම ශ්‍රේණියේ 63 වන්නේ කී වෙන පදයේද? සෙවින් විශ්ේ පහත සමීකරණය ලියා තිබුණි. මෙය විසඳා 63 වන්නේ කී වෙන පදයේද සඳහන් කරන්න. අපිට ඉතින් පොඩි සමීකරණයක් විසඳන්න. 5යි n ඍණ 2 සමානයි 63. n සමානයි මොකද කරන්නේ? n තනි කරගන්න මේ දෙක මේ පැත්තට ගන්න 65යි. 5යි n සමානයි 65යි. n සමානයි කීයද? 13යි කියලා අපිට 13 වෙනි පදේ කියලා කියන්න පුළුවන්. මෙම ශ්‍රේණියේ 14 වන පදේ සොයන්න. අපි දන්නවා දැන් මේ ශ්‍රේණියේ මෙන්න මේ තියෙන්නේ tn සමාන a ධන n ඍණ එක වාරයක් t කියන සමීකරණය තමයි සුළු කරලා තමයි මේ tn සමානයි 5යි n ඍණ 2 එතකොට tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කොහොමද එතකොට බලන්න මේක
සමාන වෙන්නේ මොකටද? මේ t n කියලා මේකට සමාන නේද? 5i n ඍණ 2 සමානයි. අන්න ඔක කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ දෙක සමාන කරන්න පුළුවන් නේ. මේක 1 කියලා ගත්තා මේක 2 කියලා ගත්තා. 1 සමානයි 2නේ. මොකද එක පැත්තක් සමාන නිසා. a ධන n ඍණ 1 වාරයක් d සමානයි 5i n ඍණ 2. එතකොට a ධන මොකද කරන්න පුළුවන්? අපිට n දීලා තියෙනවා හරි මේක දැන් n සමානයි 13යි කියලා එනවා n අපිට 63 කියන්නේ 13 වෙනි පදේ කියලා අපිට කියන්න පුළුවන් ඊට පස්සේ බලන්න මේ 13 වලදී t 13 සමානයි a ධන n ඍණ 1 වාරයක් d ඔය සමීකරණය මේ තියෙන්නේ අපිට තව පොඩ්ඩක් සුළු කරලා බලමු t 13 කියන්නේ 63 සමානයි a ධන මොකද සමානයි මොකද කරන්න පුළුවන් a ධන 12id කියලා අපිට සමීකරණය සුළු කරන්න පුළුවන් අපි මේකමඩ මේක a කියලා මේ a වන සමීකරණය කියලා නිකම්ම ලියලා තියෙනවා මම මේ සමීකරණ සේරම ආවරණය වෙන්න වටේම කව වෙන්නේ මේ ගාන දන්නේ එතකොට 63 වන සමීකරණය කියන්නේ 63 කියන්නේ 13 වෙනි පදේ තමයි 63 කියලා කියන්නේ මෙතන තියෙන්නේ. සර් 63 කියන්නේ 13 වෙනි පදේ කියලා තමයි මෙතනින් මේ කියන්නේ. ඊළඟට මම මෙන්න ශ්‍රේණියේ 14 වෙනි පදේ සොයන්න. එතකොට 14 වෙනි පදේ 63 නම් අපෙන් අහනවා 14 වෙනි පදේ. අපි දන්නවා මේ තියෙන්නේ n වෙනි පදේ සමීකරණය. ඊට සොයන්න. එතකොට t 14 සමානයි 5 වාරයක් 17 × 14 ආදිශ කරලා ඒක 68යි හරි ඔන්න මම මේ ටියුටෝරියල් එක PDF එකක් විදියට මේ වීඩියෝ එකට දානවා ඊළඟට මේ ටියුටෝරියල් සම්පූර්ණ අනිවාර්යයෙන්ම ඒ වගේම පාස් පේපර්ස් ටික අනිවාර්යයෙන්ම පාස් පේපර් තියාගන්න නම් 10 පොතේ හැමෝම පාස් පේපර්ස් ටික මේ දවස් ටික අනිවාර්යයෙන්ම පුරුවන් ටික කරන්න. හරි. එහෙනම් අද මේ සමාන්තර ශ්‍රේණි කොටස මම හිතනවා තේරුම් ගන්න ඇති. තවදුරටත් අපි ප්‍රශ්න පත්‍ර පන්තියේදී මේකට සම්බන්ධ කරන්න හදනවා. ඒ වගේමයි ප්‍රශ්න කිරීම මගින් තමයි මේ කොටස් සම්පූර්ණ තියරි ඉගෙන ගන්නට මදි. මේ පුළුවන් තරම් අහුවෙන මොන ගාන හැම වෙලාවෙම හදන්න ඕනේ කොටස් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හරිද? හරි. එහෙනම් අද මේ කොටස මෙතනින් නවත්තනවා. අයි ගුණෝත්තර ශ්‍රේණි ඉක්මනින්ම වීඩියෝ එකකින් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් හැමෝම ටියුට් එක හදන්න. සමාන්තර ශ්‍රේණි කොටස මේ කරපු කොටස් ටික අයි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක බැලුවට වැඩක් නැහැ. ඊට ටියුට් කරන්න. මේ කරලා අවසානයේ පාස් පේපර්ස් ටිකත් අරගෙන අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේ මෙතනින් එහා සමාන්තර ශ්‍රේණිය වලට අදාළ කොටස් ආයි නැවත ආවරණය කරනවා. ඒ වගේමයි මේකට සම්බන්ධ ගණන් ගැටලු අපි පේපර් හැමදාම පේපර් එකක් කරනවා ප්‍රශ්න පත්‍ර පන්තියේ. දැන් දැනට කණ්ඩායම් 3ක් යනවා. අලුත් කණ්ඩායම මේ 18 වෙනිදා උදේ 4ට. ඒ කියන්නේ අපේ ක්ලාස් එක දෙන්නේ උදේ 4ට. හැමෝම දන්න ටයිම් එක.
ඒ ටයිම් එකට පටන් ගන්නවා පැය 3ක් තියෙනවා 4 ඉඳන් 7 වෙනකන් ක්ලාස් එක පැවැත් වෙනවා. ඒක කණ්ඩායමකට ළමයි 30ක් තමයි දැන් ටාගට් එක. තව ටීම් දෙකකට ළමුන් දැනට ඉන්නවා. සම්බන්ධ වෙන කවුරු කැමතික් තියෙනවා නම් පහලින් යන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. අද වීඩියෝ එක මෙතනින් නවත්වනවා. හැමෝම මේ ටියුටෝරියල් එක අනිවාර්යයෙන්ම කරන්න.